තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුව අපි මේ පවත්වන්නට සූදානම. වෙනදා වගේම අපේ දහම් හමුවට එකතු වෙන කල්යාණ මිත්‍ර පිරිස, පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අදත් එකතු වී සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ මාර්තු මාසයේ 19 වෙනිදා උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්. අපි වෙනදා වගේම මේ දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දිනාගෙන්ම අපි අපේ සුපුරුදු දහම් හමුව අදත් මේ විදිහට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. තෝරාගත් කාල ඡේදය අපි හෝරා 2ක් පමණ කාලයක් මේ සඳහා සාමාන්‍යයෙන් ගත කරනවා. මුල් කාලයේ අපි තථාගත දේශනා, බුද්ධ දේශනා පදනම් කරගෙන, මූලික කරගෙන අපි ධර්ම කාරණා විග්‍රහ කරගන්නවා. විශේෂයෙන් ජීවිතයට සම්බන්ධ ප්‍රායෝගික අංශ සැලකිල්ලට අරගෙන අපි ඒ කරුණු සැලකිල්ලට ගන්නවා, සාකච්ඡා කරනවා. අනතුරු අපි මේ කරුණු ඔස්සේ අපිට තියෙන දහම් ගැටලු නැත්නම් අපිට මේ මොහොතේ ඉදිරිපත් කරන්න තියෙන කරුණු කාරණා අපි බලාපොරොත්තු වෙනවා එතෙන් සිට සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින් හැම දිනාගෙම අදහස්, ධර්ම අවබෝධයන්, ජීවන අත්දැකීම් මේ ආදී දේවල් බෙදා හදා ගැනීමක් ඇත්ත වශයෙන්ම මෙහිදී අප එකතු වෙලා කරන්නේ. ඉතින් අදත් අපි මේ විදිහටම අපේ දහම් සාකච්ඡාව මෙතෙන් සිට ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ධම් සභාවක් පවත්වන්නේ, දහම් හමුවක් පවත්වන්නේ ඇයි කියන කාරණේ අපි හැමෝම දන්නවා. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තම බුදු පියාණන් වහන්සේගේ දේශනාව හැම දිනාටම මතක තිබෙනවා. උන්වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා යලි යලිත් නැවත නැවතත් ධර්මය සාකච්ඡා කළ යුතුයි, ධර්මයේ විමසිය යුතුයි. ඒ තුලින් අපේ ජීවිතේ අලුතෙන් උදා වෙන හැම ජීවන වටපිටාවක්, ජීවන තත්වයක් තුලම ඊට අදාළව පැන නගින්නා වූ යම්කිසි ගැටලු ආදී දේවල් තිබෙනවා නම් නැවත නැවතත් මේ ප්‍රශ්න ගැටලු ආදිය දහමට අනුව පැහැදිලි කරගන්න, තෝරා ගන්න, විමස ගන්න අවස්ථාවක් උදා වෙනවා. මේ විදිහට අපි කාලේන ධම්ම ශ්‍රවණ, සුදුසු කාලේ නැත්තම් යලි යලිත් ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම කාලේන ධම්ම සාකච්ඡා, කල්යාණ මිත්‍රයන් එකතු වෙලා ධර්ම අවබෝධය ඇති අය එකතු වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඉතින් ඒ මංගල ඒතම් මංගල මුත්තමන් කියලා ඒ මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මංගල කියන එකේ අර්ථය මේ නිවනට මඟ සලසනවා, නිවීමට, සැනසීමට උපකාරී වෙනවා, උදව් වෙනවා කියන අදහස. මංගල කියන එකේ තේරුම. ඉතින් එවැනි යහපතක් සිද්ධ වෙනවා
කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. අවශ්‍ය පරිදි සුදුසු පරිදි සුදුසු ආකාරයට සුදුසු කල්හි ධර්මයේ ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන්. ඉතින් ඒ කාර්යයයි අපි මේ එකතු වෙලා සිද්ධ කරන්නේ. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව, ධම් සභාව, දහම් හමුව අපට විතරක් නෙවෙයි සෙසු අයටත් මේවා ශ්‍රවණය කරන, භාවිතා කරන සෙසු අයටත් මේන් යම් අවබෝධයක් ලැබෙනවා. එතකොට අපි ධර්ම දානයක් දුන්න වෙනවා. ඒක අනිත් පැත්තෙන් සාසනික මෙහෙවරකුත් වෙනවා. අපි කලිනුත් මතක් කරලා තිබෙනවා. බුද්ධ ශාසනය කියලා කියන්නේ ධර්මයේ සහ විනය. ශාසනයේ පවතිනවා කියලා කියන්නේ ධර්මයේ සහ විනය අවබෝධ කරගත්ත මනුෂ්‍ය පිරිසක් ඉන්නවා නම්, එවැනි දැහැමි ජීවිතයක් ගත කරන පිරිසක් ඉන්නවා නම් ඒක තමයි ශාසනය පවතිනවා කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ පවතිනවා නම් ඒක ලෝකයට, සමාජයට විශාල යහපතක්. බුද්ධ ශාසනයේ පැවැත්ම සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සංගස්ස සාමග්ගී ආදී වශයෙන් දක්වලා තියෙන්නේ මේ ශාසනයේ පැවැත්ම යහපතට හේතු වෙන කාරණයක් බව. ඉතින් ඒක බුද්ධෝත්පාද කාලයක් සිද්ධ වුණාම මේ සංඝ පිරිස ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, සිව් පිරිසටයි සංඝ කියලා කියන්නේ. ඉතින් ඒ සංඝයා නැහෙවත් මේ සිව් පිරිස සමගියෙන් දහමට අනුව දැහැමිව තමන්ගේ කටයුතු කරනවා නම් ඒක බුද්ධ ශාසනයේ පැවැත්ම හැටියට සලකන්න පුළුවන්. ඒක සුඛෝ. එතන දුක්ඛය බැහැර වෙලා තියෙන්නේ. ඉතින් දුක්ඛ නිරෝධය වෙලා තියෙන්නේ. දුක්ඛ නිරෝධය වෙනවා. නිරෝධ කියන්නේ නිබ්බාන, නිවීම. ඉතින් ඒ සඳහා ඇත්තටම මේ දහම් හමු පවත්වන්නේ වෙනත් ලෞකික අපේක්ෂාවකින් යුක්තව නෙවෙයි. ඉතින් අපි හැමෝම ඒ උතුම් උදාර පරමාර්ථයෙන් යුතුව ධර්මයේ ශ්‍රවණය කරමු, ධර්ම සාකච්ඡා කරමු. පුළුවන් හැම විටම තම තමන්ගේ ජීවන වටපිටාවේ තමන් සමග ජීවත් වෙන අය සමග මේ දැහැමි බව, ධර්මාවබෝධය, ධාර්මික ජීවන ක්‍රමය බෙදා හදා ගමු. ඒක තමයි බුද්ධ ශාසනය පවත්වනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපි මේ විදිහට කටයුතු කරන්න උත්සාහ කරමු. ඒ සඳහා අපිට මේ කතා බහ කරන දේ, සාකච්ඡා කරන දේ, විමසන දේ අපිට මහත්සෙයින් උපකාරී වේවි. අපි මේ දහම් හමුව බොහෝ කාලයක් තිස්සේ පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. මේ දිනවල අපේ දහම් හමුව සඳහා මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ යථා භූතං ඥාන දස්සනං කියන මාතෘකාව. ඇතිතතු දැකීම කියලා අපි ඒක සිංහලට පරිවර්තනය කරගෙන සිංහලට හුරු කරගෙන තිබෙනවා. යථා භූතං ඥාන දස්සනං කියලා, ඇතිතතු දැකීම කියලා. ඇතිතතු කිව්වම දැන් ඒක දන්නවා අපි කුමක්ද මේ ඇතිතතු කියන එකෙන් අදහස් කරන්නේ. ඇත්ත తত্ত্বය යථා භූත කියලා අපි ඒක සාමාන්‍ය සිංහල විවහාරය ඇතිතතු කියලා අපි ඒක පරිවර්තනය කරගන්නවා. අපේ පසින්දුරන් සහ මනසට ගෝචර වෙන දේට අපි ඇති දේ ඇත්ත කියලා කියනවා. ඇත්ත පවතින දේ කියන අර්ථයෙන් අපි ඒ අර්ථය ගන්නෙ. පසින්දුරන් සහ මනසට ගෝචර වෙන දේ, පසින්දුරන් සහ මනසත් එක්කම. පසින්දුරන් සහ මනසක් නැත්තම් ගෝචර වෙන්නේ නැහනේ. ඇසක් නැත්තම් පේන්නේ නැහනේ. කනක් නැත්තම් ඇහෙන්නේ නැහනේ. එහෙනම් ඇස කන නාසය දිවකය මන මේ කියන හයත් ඒවට ගෝචර වන දේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මූලික වශයෙන් ඇති තත්ත්ව ඇති දේ, පවතින දේ ඒක තමයි. ඉතින් ඒක පවතින ආකාරයක් තියෙනවා. ඒවා අපි හඳුන්වනවා ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන් කියලා. එහිමයි ඒවා පවතින්නේ. නාම රූප මූලික වශයෙන් ඕවා. ඉතින් නාම රූප පච්චය තලායතන, නාම රූප එකතු වීමෙන් මේ ආයතන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒකත් ඇත්ත. පවතින දෙයක්.
නාම රූප ක්‍රියාකාරීත්වයෙන් සලආයතන ක්‍රියාත්මක වෙනකොට ස්කන්ධ ගොඩනැගෙන. ওই විදිහට බලපුවාම පංචස්කන්ධයක් තියෙන්නේ ඒකයි. ඊළඟට මේ ආයතන ස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තුල අපි යම් දේ දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා. ඉතින් මේ දැකීම්, ඇසීම්, විඳීම්, වටහා ගැනීම තුල යම් වින්දනයන් තිබෙනවා. විඳීම කියලා දෙයක් තියෙනවා. මේ විඳීම නිසා සමහර විට බැඳීම් ඇති වෙන්නත් පුළුවන්. විවිධ චේතනා, විවිධ සිතිවිලි, අදහස් ආදී ඇති වෙන්නත් පුළුවන්. එහෙම ඇති වෙලා ඒ බැඳීම් ඊට පස්සේ ඒ බැඳීම් සමග යම් දුක්ඛ දෝමනස්ස මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒව ඔක්කොම ඇත්ත කියලා අපිට කියන්න පුළුවන්. ඇති දේවල්, පවතින දේවල්. ඉතින් මේ පවතින දේ තත්වය, ස්වභාවය යථා නිසි ආකාරයෙන් අවබෝධ කර ගැනීම තමයි යථා භූතං ඥාන දස්සනං කියන්නේ. එය නිසි ආකාරයෙන් අවබෝධ කර නොගත්තොත් අපිට යම් ගැටලු ප්‍රශ්න දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා. ඒ නිසි ආකාරයෙන් අවබෝධ කරගත්තම ඒව හසුරුවා ගැනීමේ හසුරු කුසලතාව අපිට ඇති වෙනවා. ඒ හසුරු කුසලතාව ආකාර 4කින් බුදුදහමේ පෙන්වනවා. මේක විවිධ විදිහට පෙන්වන්න පුළුවන්. එකක් තමයි මේ හසුරු කුසලතාව සම්මප්පදාන කියලා කියනවා. නැත්නම් සම්මා වායාම කියලා කියනවා. ඒක තමයි මේ යමක් හරියට හසුරුවා ගැනීම කියලා කියන්නේ. ඕනෑම දෙයකට අදාළව, ඕනෑම සංසිද්ධියකට අදාළව අපි තවත් ලිහිල්ල කිව්වොත් කිසියම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයක්, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ආරම්මණයක් විඳීමක්, පුද්ගල සම්බන්ධතාවක් පැවැත්වීමක්, කිසියම් ක්‍රියාකාරී කටයුත්තක් වේවා, ඒ දේ නිසි පරිදි හසුරුවා ගැනීම කියන එක මහා සතිපට්ඨාන සූත්‍රයේදී කිව්වේ අනිශ්චිතෝ විහෙරති කියලා. ඒක තමයි නිසි ආකාරයෙන් ඒක හසුරුවා ගන්නවා කියලා කියන්නේ. අනිශ්චිතෝ විහෙරති. ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව ඒකත් එක්ක කටයුතු කිරීම. එතකොට ඒක කරන විදිහ මොකක්ද කියලා ඇහුවොත් අපිට කියන්න තියෙන ඒකට පදානය කියලා. සම්මප්පදානය. සම්මා වායාමය කියලා. ඒ කිව්වේ එම ක්‍රියාකාරකම, එම කාර්ය, එම වින්දනයේ තුල සිහිනුවණින් යුක්තව ඉඳගෙන එම කටයුත්තේහිලා, එම සංසිද්ධියේහිලා, එම පුද්ගල සම්බන්ධතාවෙහිලා, එම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයෙහිලා, එම වින්දනයෙහිලා නූපන් අකුසල් නූපද වීම. උපන් අකුසලයක් ඇද්ද එය ගෙවා දැමීම. නූපන් කුසලය උපදවා ගැනීම, උපන් කුසලය රැකගෙන පවත්වාගෙන වැඩි දියුණු කරගෙන යන. ඕක තමයි යම්කිසි දෙයක් සමග යම්කිසි දෙයක් නිසි භාවිතය, යම්කිසි දෙයකට නිසි ප්‍රතිචාර දක්වනවා, යම්කිසි දෙයක් සමග නිසි ආකාරයෙන් පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ. එතන තමයි නිවීම, එතන තමයි සැනසීම. අන්න ඒ දේ කරන්න නම් මේවයි යථා ස්වභාවය අපිට වැටහෙන්න ඕන. හැම දෙයකම යථා ස්වභාවය වැටහෙන්න. යථා භූතං ඥාන දස්සන. ඇති තතු දැක ගන්න ඕන. දැන ගන්න ඕන, දැක ගන්න ඕන. බාහිරින් නෙමෙයි, අභ්‍යන්තරේ. දැන් මේක අජ්ජත් බහිද්දා කියන වචන අපේ කල්යාණ මිත්‍රයන්ට පැහැදිලි. දෙපැත්තෙන්ම ඉතින් මේකේ උදාහරණයට ගන්නවා බුදුරජාණන් වහන්සේ. බහිද්දාවා අජ්ජත්තං වා අජ්ජත් බහිද්දාවා කියලා බාහිරින් ඇතුළතින් අන්තිමට ඇතුළත පිටත කියන ભેදයත් අතහැරලා තමන් යානුන්ය, තමා තුලේ පිටස්තරය, මගේ නොවනය ආදී වශයෙන් ඔය විවාහාරයේ තියෙන අජ්ජත් බහිද්දා කියන අංශ දෙක. ඉතින් අන්තිමට අපිට තේරෙනවා මේ මමය මගේ නොවනය කියලා කිව්වට අන්තිමට ඒක පොදු විවාහාරයක් පමණක් බව.
ඇතුළත පිටත කිව්වම ඒක හුදු විවහාරයක් පමණක් බව සියල්ල හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා කිසියම් සබැඳියාවකින් පවතින දේ බව අපිට පේනවා. අජ්ජත් දේ විටක බාහිර වෙනවා, බාහිර දේ විටක අජ්ජත් වෙනවා. ඇතුළත දේ පිටත එක්ක සම්බන්ධයි, පිට දේ ඇතුළත දේ එක්ක සම්බන්ධයි. ඒකයි. ඉතින් ඇතුළත පිටත කියලා වෙන් කරලා ගන්නත් බැරි නිසා අජ්ජත් බහිද්ධාවා දෙකම එකට අරගෙන අපි ඒ ඇතුළත වශයෙන් හරි පිටත වශයෙන් හරි ඇතුළත පිටත වශයෙන් හරි කොයි විදිහට විවහාර කරත් ඒක වෝහාරමත්තේන විවහාර මාත්‍රයෙන් වෝහරෙයන් විවහාර කිරීමක් පමණ. විටක ඇතුළත පවතිනවා, විටක පිටත පවතිනවා. අර නිකන් ආනාපානයේ සතියේදී ආනාපානය වගේ. දැන් හුස්ම කියන දේ අපි වායෝ ධාතුව විටක ඇතුළත පවතිනවා. අපි හුස්මක් ඇතුළට ගත්තා. ආස්වාස. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මේක දැන් ඇතුළතයි පවතින්නේ කියලා. ඒක අජ්ජත්තිකයි කියන්න පුළුවන්. තමා තුළ පවතින දෙයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ තත්පරයකින් අපි ඒක පිටතට දාන බැහැර කරන. එතකොට ඒක කියන්න පුළුවන් බාහිර දෙයක් කියලා. ඉතින් අන්තිමට මේක විටක බාහිර විටක ඇතුළත වශයෙන් පැවතීමක් තමයි තියෙන්නේ. ඉතින් ඕක අප තේරුම් ගත්තම ওই දෙක ගැටලුවක් නෑ. පිටින් තිබුණත් ඇතුලෙන් තිබුණත් ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නෙවෙයි. අන්න ඒ වගේ මේ අපේ ජීවිතය හා ලෝකයේ සම්බන්ධ හැම දෙයක්ම හැම සංසිද්ධියක්ම හැම ස්වභාවයක්ම ওই විදිහට අභ්‍යන්තර බාහිර වශයෙන් පවතින්න පුළුවන්. ඉතින් ඕක නොඑක් විදිහට විවහාර කරන්නත් පුළුවන්. අභ්‍යන්තරව තියෙනකොට මමය මගේ ආදී වශයෙන් විවහාර වෙනවා. එහෙම විවහාරයක් තියෙනවා. බුදුන් රහතුන් පවා මේ විදිහට මම මගේ කියන විවහාරය කරලා තියෙනවා. ඒක අපිට කරන්න වෙනවා. එතකොට පිටින් තියෙනකොට මගේ නොවන බාහිර කියන විවහාරය කරන්න වෙනවා, කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කොයි විදිහට නම්ගම් වශයෙන් විවහාර මාත්‍රයෙන් හැඳින්වීමෙන් තිබුණත් අන්තිමට ගැඹුරින් බලපුවාම තියෙන දේ පවතින දේ නම් නාම සහ රූප, නාමංච රූපං. මේ නාම රූප ක්‍රියාකාරීත්වයක් අපි දකිනවා. අභ්‍යන්තර බාහිර දේවල් එකට එකතු වෙලා ක්‍රියාත්මක වීම. ආයතන සලආයතන. ආයතන ක්‍රියාත්මක වෙනකොට ඉතින් ආයතනික කාර්යභාරයක් හැටියට හේතුඵල ධර්මානුකූලව ස්කන්ධ ගොඩ නැගෙනවා. ඒකයි අපිට මේ පංචස්කන්ධයක් තියෙන්නේ. ඒක යම් කාලයක් පැවතිලා හේතුඵල ධර්මානුකූලව නිසි වෙලාවේ හේතු නැති වුණාම ඒක නැති වෙයි. ඒකයි ස්වභාවය. ඉතින් ඒ අතරතුර අපි මේක අවබෝධ කරගෙන මෙහි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්නේ. අනිශ්චිත විහරණය. ඒක තමයි මේකේ නිසි භාවිතය. නිවැරදි භාවිතය. ඒ නිවැරදි භාවිතය සඳහා තමයි අපි මේකේ යථා ස්වභාවයේ ඇති තතු ඇත්ත తত্ত্বය අවබෝධ කරගන්නේ, තේරුම් ගන්න. ඉතින් ඔන්නෝමයි අපේ මාතෘකාව. ටිකක් අපි හැමදාම පොඩ්ඩක් මේ මාතෘකාව ගැන කතා බහ කරනවා. ඉතින් අපි මේ මාතෘකාව ඇති තතු දැකීම කියන්නේ පවතින දේවල් නිසි ආකාරයෙන් දැකීම සහ එහි නිසි භාවිතය. ඒ නිසි භාවිතයට තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන්නේ. පටිපදා ප්‍රතිපදාව. ඒ නිසි භාවිතයක් බුදුදහම උගන්වන හැම දෙයකම. ඇයි නිසි භාවිතයක් උගන්වන්නේ? අනිසි භාවිතයෙන් දුක ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, කෙලෙස් ඇති වෙනවා. ඒක නිසයි නිසි භාවිතයක් වෙන්නේ. එතකොට නිසි භාවිතය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. අන්න ඒක තමයි අපි මේ සාකච්ඡාවට ගන්න. ඉතින් පවතින දේත් එහි නිසි භාවිතයක්. අපි සරල උදාහරණ එහෙම නැත්නම් අපේ ප්‍රායෝගික ජීවිතයේ ඇත්තම පවතින දේවල් ඇසුරු කරගෙනයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. එහිදී අපි බුද්ධ දේශනා උපකාරී කරගන්න මේ සාකච්ඡාව සඳහා. මේ දවස්වල අපි බුද්ධ දේශනාවක් හැටියට දීඝනිකායේ පාටික වර්ගයේ ඇතුළත් සිංහාල සූත්‍රය අපි සාධක සූත්‍රයක් හැටියට ඉදිරියෙන් තියාගෙන තියෙනවා.
එහි චද්දිසා පටිච්චාදන කියලා කොටස. සූත්‍රයේ ආගම සඳහන් වෙන කොටස. චද්දිසා පටිච්චාදන සදිසා දිසා 6 සඳහන් කරලා ඒ දිසා 6 සමග නිසි ගනුදෙනුවක් නිසි ආකාරයෙන් කටයුතු කිරීමක් උගන්වනවා. ඒතර මේ දිසා 6න් කියවෙන්නේ අපේ ජීවිතයමයි. ජීවිතයේ යුතුයකම් සහ වගකීම්. ඒක ඉතින් ඇත්තක්. ඇත්තක් කියන්නේ ඇති දෙයක් කියන එකයි. පවතින දෙයක්. ඊට අදාළ හේතු ඇති කල්ලි ඒවා පවතින. එතකොට ඒ දිසා හේතුඵල ධර්මානුකූලව ඇති වෙනවා. දිසා කියන්නේ පුද්ගල සම්බන්ධතා පද්ධති 6ක්. දිසා කියන්නේ 6 කියන එක. පාලි භාෂාවෙන් 6 කියන අර්ථය දෙන. එතකොට දිසා කියන්නේ සාමාන්‍යයෙන් උතුරු නැගෙනහිර බටහිර ආදී වශයෙන් කියන දිසා නොවේ. ජීවිතේ අපි ජීවත් වෙනකොට ඇත්ත වශයෙන්ම අපි පවත්වන පුද්ගල සම්බන්ධතා කොටස. ඉතින් ඒක පොදුවේ කිව්වම ටිකක් තේරුම් ගැනීමේ අපහසුතාවයක් ආදියක් සිද්ධ වෙන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ කොටස් කරලා වෙන් කරලා දක්වලා තියෙනවා. විභජනය කරලා බෙදා දක්වලා තියෙනවා කොටස් 6කට. මාතා පිතා දිසා පුබ්බා දිසා කියලා පෙරදිග දිසාව හැටියට නැත්නම් పూర్ව දිසාව හැටියට ජීවිතයේ ආරම්භ වෙන තැන නේ හරියට නිකන් දැන් පෙරදිග දිසාව සාමාන්‍යයෙන් ලෝකයේ ගත්තත් නැගෙනහිර කියලා ඔකට පරිවර්තනය කරන්නේ පුබ්බා දිසා කියලා අර දිසා හැටියට සැලකුවා. ඒකට නැගෙනහිර දිසාවේ ස්වરૂපය ඉරහඳ පායන දිසාවනේ නැගෙනහිර දිසාව කියන්නේ. පෙරදිග කියන්නේ. ඉතින් අපිට පෙරදිග දිසාව හරි වැදගත්. ඉරහඳ පායන නිසා වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉතින් ඒ ඉරහඳ පෑයීමෙන් බොහෝ යහපතක් ලෝකයට වෙනවා. ආලෝකයක්, ශක්තියක්, අපේ ක්‍රියාකාරීත්වයන් ඔක්කොම පටන් ගන්න. ඉතින් ඉර පෑවුවම සාමාන්‍යයෙන් එතකන් අපි ওই ටිකක් බුදියනවා, නිෂ්ක්‍රීයව කටයුතු කරනවා එහෙමනේ. ඉතින් ඉර පෑවුවම අපි සාමාන්‍ය තත්ත්වය ඒකනේ. නැගිටලා වැඩ කටයුතු ඒ පටන් ගන්න බොහොම ක්‍රියාකාරී වෙනවා. ගහකොළ ප්‍රබෝධමත් වෙනවා. අපේ ශරීර ප්‍රබෝධමත් වෙනවා. එහෙනම් වෙලා ඉතින් ක්‍රියාකාරී බවක් ආරම්භයක් ඇති වෙනවා මේ පෙරදිග දිසාවේ සිද්ධ වෙන දේ. මම මේ කිව්වේ මේ සාමාන්‍ය ලෝක තත්ත්වය, සාමාන්‍ය ලෝකයේ සිද්ධිය. පෙරදිග දිසාව හැටියට බුදු පියාණන් වහන්සේ සලකන්නේ මව්පිය දූ දරු සම්බන්ධතාව. ඒකෙන් තමයි ඇත්තටම ජීවිතේ උදා වෙන්නේ. අපි හැම දෙනාගේම ජීවිතේ උදා වෙන්නේ එතනින් තමයි. මව්පිය දෙදෙනෙක් තුලින් මේ දරුවෙක් උපදින්නේ ඉතින් හටගන්නේ. ඒ වගේම පෝෂණය වෙන්නේ, පවතින්නේ, අවශ්‍ය කරන මූලික හසුරු කුසලතා ඇති වෙන්නේ. ආදරේ කරුණාව කියන මේ අධ්‍යාත්මික ගුණාංග පවා රෝපණය වෙන්නේ මව්පියන් හරහානේ. ඉතින් ඒ අනුව බැලුවොත් එහෙම බොහෝ දේවල උදාව පෙරදිග දිසාව කියන්න පුළුවන්. ඉතින් එතන නිසි භාවිතයක් තිබ්බොත් නැත්තම් යුතුයකම් සහ වගකීම් නිසි පරිදි ඉෂ්ට සිද්ධ වුණොත් එහෙමනම් ඒ දිසාව පටිච්චන්නා කේමා අප්පටි භයා කියලා මේ සූත්‍රයේදී බුදු පියාණන්සේ දේශනා කළා. එහි නිසි භාවිතයක් තිබුණා, යහපත් භාවිතයක්. ඒ පටිච්චන්න කියන වචනේ අදහස ඒකයි. ඒ යුතුයකම් වගකීම් හොඳින් ඉෂ්ට වීම තුළ එම පුද්ගල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා අංශය නිසි ආකාරයෙන් පවතින. එතකොට එතන කේම කියන වචනේ අපි කලිනුත් කියලා තියෙනවා. නිවනට පාවිච්චි කරන වචනයක්. කේම. ඒ කියන්නේ එතන දුක්ඛ දෝමනස්ස ගැටලු ප්‍රශ්න පැන නගින්න තියෙන ඉඩ නැහැ කියන එකයි. කේම තත්ත්වයක් කියලා කියන්නේ. අප්පටි භයා කියන්නේ එකිනෙකාගෙන් බාධා නැහැ කියන එකයි. කෙනෙක්ගෙන් තව කෙනෙකුට බයයි කියලා කියන්නේ මොකද? එතනින් බාධාවක් අපේ ජීවිතේට එන්න නියමිතයි, එනවා කියන එකනේ ඒකේ අදහස. යම් කරදරයක්, හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් එන්න නියමිතයි. එතකොටනේ අපි බයයි කියලා කියන්නේ ඒකට. එතකොට මෙතන පටිභය தත්ත්වය
එකිනෙකාගෙන් එකිනෙකාට බාධා කරදර හිංසා පීඩා වෙන తත්වේ නැත. අපටිභය අපටිභය කේම පටිච්චන්න වුණාම දිශාව පටිච්චන්න වුණාම කේම తත්වයට අපටිභය తත්වයටපත් වෙනවා. ඉතින් ඒක තමයි නිවීම, ඒක තමයි සැනසීම. මේ නිවීම සැනසීම කියන දේ අපි ඇති කරගන්නේ ඒ විදිහට. මේ අපේ ප්‍රායෝගික ජීවිතේ මේ කතා කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඉතින් ওই විදිහට ජීවිතයේ උදාව හැම දෙයකම වගේ ආරම්භය සනිටුහන් කරනවා මේ මව්පිය දූදරු සබැඳියාව. විශේෂයෙන් මව්පියන්ගේ යුතුයකම් වගකීම් ටික නිසි ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වුණොත් ඒ ටික සිද්ධ වුණාම දූදරුවන්ගේ ජීවිත ආලෝකමත්. අපි හැමෝම ඒකයි බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වල මව්පියෝ නොඑක් විදිහට මව්පියෝ ගැන කියලා තියෙනවා. බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං උබ්බාචරියාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං ආදි වශයෙන් කියලා තියෙනවා. මේ මව්පියන්ගේ කටයුතු පෙන්නලා දීලා තියෙනවා. බ්‍රහ්ම විදියට කෙරෙන්න ඕන කියලා. බ්‍රහ්මා එකෙන් අදහස් කරන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඊටාම උසස්ම තත්ත්වයන්, උසස්ම මානසික තත්ත්වයන් හතර බුදුදහමේ උගන්වනවා. මව්පියන්ගේ කටයුතු කෙරෙන්නේ එහෙමයි. දරුවෝ කෙරෙහි මෙත්තාවෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ඒ විදියට. උබ්බාචරිය ඒගොල්ලොන්ගේ භූමිකාව පූර්වාචාරය. හැම දෙයක්ම කියලා තෝරලා පැහැදිලි කරලා වටහලා දෙන ස්වභාවය. හරි දේ, නිසි දේ, නිවැරදි දේ මුලින්ම කියලා දෙන්නේ ආදර්ශයෙන් තමයි මේක කරන්නේ. ඇත්තටම මව්පියෝ නිකන් කටින් කියලා දෙනව නෙවෙයි. මේගොල්ලොන්ගේ ඉගැන්වීම තියෙන්නේ ආදර්ශයෙන්. කවුරුත් තව කෙනෙකුට උගන්වන්න ඕනේ එහෙම තමයි. ඉතින් පුබ්බාචාරිය හැම දෙයක්ම, හැම හසුරු කුසලතාවක්ම මූලික වශයෙන් ඇති කරන්නේ මව්පියෝ. ඉතින් ඒකෙන් ජීවිතේ ලොකු ආලෝකයක්, උදාවක්, ශක්තියක් ගොඩනගෙන. අර පෙරදිග දිශාවෙන් හිරු පායනකොට, සඳු පායනකොට සිද්ධ වෙන දේ වගේ. ඉතින් ওই විදිහට දිශා පෙන්නලා තියෙනවා. සමාජ කණ්ඩායම්, මව්පියෝ, මාතා පිතා දිශා පුබ්බා වශයෙන්, ආචාර්යා දක්ෂිනා දිශා, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, ආචාර්යන්තේ වාසික. ඔය දෙපැත්තෙම අපි ඉන්නවා. අපි සමහර වෙලාවට ශිෂ්‍යෝ, සමහර වෙලාවට ගුරුවරු. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ඥාන පද්ධතිය කියලා කොටසක් තියෙනවා, අපි දන්නවා. ඒක අවශ්‍යයි. යම් යම් අවබෝධයන් අපිට තියෙන්න ඕන ලෝකේ ජීවත් වෙනකොට. ඉතින් ඒ සඳහා මව්පියන්ගෙන් විතරක් නෙමෙයි මේ ලෞකික විශේෂ ඥාන පද්ධති අප තුල වර්ධනය කරගන්න, පුද්ගලයා තුල වර්ධනය වෙන්න මේ ආචාර්ය භූමිකාව, ගුරු භූමිකාව ඉතා වැදගත්. එතකොට ගුරු ශිෂ්‍ය සබැඳියාව මෙතන කතා කරන්නේ භූමිකාව වගේම ඒවා අතර තියෙන සම්බන්ධතාවය, සබැඳියාව. එතකොට තමයි ඒක සමාජයක්, කිසියම් සොසයිටි එකක්, කිසියම් සමාජයක් බවට පත් වෙන්නේ. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව කියන එක. ඉතින් ඒ සම්බන්ධියාව තුල සිද්ධ විය යුතු දේ ඊටම උසස් මට්ටමින්, ප්‍රශස්ත මට්ටමින් සිද්ධ වෙන්න නම් එතන යුතුයකම් වගකීම් කොටසක් ඉෂ්ට වෙන්න ඕන. ඉතින් ඒව තමයි මේ පෙන්눔 කරන්නේ. එතකොට ඒක පටිච්චන්න තත්ත්වයක්. හොඳට ඒ යුතුයකම් වගකීම් ටික ඉෂ්ට වෙන වටපිටාවටයි පටිච්චන්න කියන්නේ. ඒ වගේම මේ පටිච්චන්න තත්ත්වයේ තුල කේම වෙනවා. එතන නිවීමක්, සැනසීමක් තියෙනවා. අපටිභය කේම. ඉතින් ඒ ටික තමයි මේ බුදු පියාණන් වහන්සේ අපිට මෙහිදී උගන්වන්නේ. ඉතින් ওই විදිහට දිශා අපි 6න් 5ක් මේ වන විට සාකච්ඡා කරලා තිබෙනවා. මව්පිය දූදරු සබැඳියාව සහිත පෙරදිග දිශාව, මාතා පිතා දිශා පුබ්බා, ඊළඟට ගුරු ශිෂ්‍ය සබැඳියාව සහිත දක්ඛිනා දිශා, ආචාර්යා දක්ඛිනා දිශා, ඊළඟට පුත්තදාරා දිශා පච්චා, පශ්චිම දිශාව හැටියට ස්වාමි භාර්යා සබැඳියාව කියන කාරණේ. එහි නිසි භාවිතය, පටිච්චන්න තත්වයේ, කේම තත්වයේ, අපටිභය තත්වයේ අපි කතා කරලා තියෙනවා. ඒ වගේම උත්තරා දිශාව, මිත්ත අමච්ච කියන අංශය, යහළු මිත්‍රයෝ සහ විශේෂයෙන් අපිට
විශේෂ කුසලතා සහිත විශේෂ දක්ෂපක්ෂකම් ඇති බලයේ සහිත අය සමග කරන සම්බන්ධතා මිත්ත අමච්ච හෙවත් උත්තරා දිශාව. ඊළඟට දසකම්ම කරා හෙට්ටා බාණ්ඩහා සේවා සපයන්නන් නැත්නම් සේව්‍ය සේවක සේවාලාභීන් සහ සේවා සපයන්නන් කියන අංශ දෙකේ සබැඳියාව ඊට අදාළ පටිච්චන්න තත්ත්වය ඊට අදාළ යුතුයකම් සහ වගකීම් මේවා අපි සාකච්ඡාවට ගත්තා ওই විදිහට. ඊළඟට මෙහි අවසාන වශයෙන් දක්වන නැත්නම් 6 වෙනි දිශාව හැටියට දේශනාවේ සඳහන් වෙන්නේ සමන බ්‍රාහ්මණ කියන දිශාව. ඒක හඳුන්වලා තියෙන්නේ උද්දං කියලා උඩ දිශාව කියලා අපිට ඒක අවශ්‍ය නම් කියන්න පුළුවන්. උද්දං සමන බ්‍රාහ්මණ කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. පංචහිකෝ ගහපති පුත්තටානේහි කුලපුත්තේන උපරිමා දිසා සමන බ්‍රාහ්මණ පච්චු පට්ටා තබ්බා උපරිම දිශාව කියලා. නැත්නම් උද්දං උපරිම කියන වචන දෙකම සූත්‍රයේ පාවිච්චි වෙලා තියෙනවා. ගාථාවේ සඳහන් වෙලා තියෙන උද්දං සමන බ්‍රාහ්මණ කියලා විස්තර කරනකොට උපරිමා දිශා කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකොට උපරිම කියන වචනේ අපි සාමාන්‍යයෙන් සිංහලනොත් පාවිච්චි කරන වචනය උපරිම තත්ත්වය. උපරිම ඉහළම කියන අර්ථයේ සාමාන්‍යයෙන් කියවෙන්නේ විවහාර අර්ථයෙන්. එතකොට මේ ජීවිතයක් අපි නොඑක් විදිහට ගොඩ නගනවා. අර කලින් කියපු මව්පිය දූ දරු සබැඳියා ආචාර්ය ශිෂ්‍ය සබැඳියා ඒ වගේම මිත්‍ර සම්බන්ධතා ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධතා සේව්‍ය සේවක සම්බන්ධතා ආදී දේවල් හරහා අපි කරන්නේ ඇත්තටම ජීවිතයක් ගොඩනගා ගැනීම සහ ජීවිතයක් පවත්වාගෙන යාම කියන කාරණා. එතකොට මෙහි උපරිමය කුමක්ද? දැන් මේ අපි ජීවිතයක් ආරම්භ කරලා පවත්වා ගන්න යනකොට ඒකේ ඉහළම සීමාව උපරිම තත්වය කියන්නේ මොකක්ද? මම පොඩ්ඩක් කැමති මේ ජීවිතයක ඉහළම තත්වය උපරිම තත්වය කුමක්ද කියන කාරණේ පොඩ්ඩක් මේදී අපි සාකච්ඡා කරන්න. ඒක හරි වැදගත් වෙනවා. මේ උපරිම දිශාව ගැන අපි කතා කරත් යම් දේවල් වල උපරිමය ඉහළම මට්ටම ඉහළම ලෙවල් එක අපි දන්නවා. ඉතින් නොඑක් විදිහෙන් ඒවා මැනලා කියලා දක්වනවා. යමක උපරිමය කොහොමද අපි තීන්දුව කරන්නේ? ඒක මැනලාද කිරලාද කොහොමද යමක උපරිමය? ඒවට නොඑක් දේවල් කියන්න පුළුවන්. අපි සරල උදාහරණයක් දෙකක් මම කතා කරන්න කැමතියි. දැන් මේ අපේ පාරවල් වල ගහලා තියෙන උපරිම වේග සීමාව මෙච්චරයි. උපරිමය එච්චරයි. එතකොට ඒ උපරිමයක් දක්වලා තියෙන්නේ ඇයි? අපි හිතමු සාමාන්‍ය පාරක උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 60යි කියමු. ඒ පාර අනුව වෙනස් වේ. තව එක අධිවේගී එක 100යි කියමු. එතකොට මේ උපරිමයක් දක්වලා තියෙන උපරිමයට නාවොත් සහ උපරිමය ඉක්මවුවොත් මොකද්ද වෙන්නේ? ටිකක් හිතලා බලන්න. මේක චින්තාමය කාරණයක් හිතන්න ඕන. මේ ධර්මයේ තේරුම් ගනිද්දී හුදෙක් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් නැහැ. සුතමය ඥානය අවශ්‍යයි. චින්තාමය භාවනාමය කොටස් දෙකට අපි යනවා. එතකොට තමයි ධර්ම අවබෝධය ඇති වෙන්නේ. එතකොට අර මම කියපු සරල උදාහරණය, ලෞකික උදාහරණය, මේ ලෝකේ උදාහරණය ගත්තොත් පාරක වේග සීමාව දක්වලා තියෙනවා. එතකොට මේ වේග සීමාවට යම් කෙනෙක් එන්නේ නැහැ. ඊට පහලින් යන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක් ඒක ඉක්මවලා යනවා. මොකක්ද ඇති වෙන තත්ත්වය? මොනද අපිට ඒක පැහැදිලි. වේග සීමාවට එන්නේ නැත්නම් පාරේ අනිත් අයට වැඩ කටයුතු කරගෙන යන්න බෑ. මේක මිනිස්සෙක් පාරේ ආයුතු වේගයට වඩා අඩුවෙන් යනවා. ඉතින් අනිත් පිටිපස්සේ යන ඔක්කොම අමාරුයි. චර කරගන්නත් බෑ. මෙයා හිමින් යන්නේ. මේ වේග සීමාවේ යන්නේ. එතකොට එතනත් අවුලක් පවතින්න බෑ. එහෙනම් ඒකේ එම මොහොතේ එහි උපරිමයට යා යුතුයි. ඊළඟට උපරිමේ ඉක්මවුවොත් සමහර වෙලාවට ඒත් ගැටලුවක් වෙන්න පුළුවන්. පාරේ ඇක්සිඩන්ට් වෙලා මොනාරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
එහෙනම් උපරිමයේ තුලයි යායුත්තේනේ. ඉහළම මට්ටම තුල අපේක්ෂිත මට්ටම තුල අපේක්ෂිත ඉහළම තත්වයේ තුල හරියට. එතෙන්ට ආයුතුයි ඒක පවත්වා ගන්න නිතරම උත්සාහ ගත යුතුයි. උපරිමයේ ඉක්මවන්නෙත් නැතුව උපරිමයට අඩුවෙන් යන්නෙත් නැතුව. එතකොට දැන් අපි මේ පාරේ කතාවක් කතා කරන්න යනෝ නෙවෙයි, වේග සීමාව පාරවල් ගැන නෙවෙයි. මම මේ සරල උදාහරණයක් ඇතෙන්ට ගත්තේ ජීවිතයේ උපරිමය කියන්නේ කුමක්ද? මේ උපරිමා දිශා කියන එක අනිත් දිශාවලට වැඩිය ටිකක් සංකීර්ණයි, වෙනස් දෙයක් ඇත්ත. අර අනිත් දිශා පහෙන් අපි ජීවිතය ආරම්භ කරලා ගොඩනගාගෙන පවත්වාගෙන යනවා බොහොම වැඩ වෑයම. යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරගෙන ඒ දිශාකේම අපපටි බය පටිච්චන්න තත්වයෙන් පවත්වාගෙන යනවා. ඒකට ඒකේ යම් උපරිමයක්, ඉහළම මට්ටමක්, ඉහළම තත්වයක් තියෙනවානේ, අපේක්ෂා කරනවානේ. හැමදේනම ඉහළම තත්වය මොකද්ද කියලා නිකන් හිතන. ඉහළම ජීවන තත්වය මොකද්ද? ඔන්න. මේ උපරිමය මොකද්ද? ඉහළම තත්වය මොකද්ද? ඉතින් ගොඩක් දෙනෙක් මෙතන තමයි වරද්දගෙන තියෙන තැන. ජීවිතයේ ඉහළම තත්වයේ සමහරු මනින්නේ මිල මුදල් වලින්, සමාජ තත්වයන් වලින්, දැන උගත්කම් වලින්, පුද්ගල සම්බන්ධතා වලින් ඔහොම මනින සමහරු ඊටත් පහළ මට්ටමේදී කාම භෝගීත්වයේ කාමය භුක්ති විඳින ප්‍රමාණය ඒකෙන් මනින. ඒ බටහිර එහෙම මනින්නේ ඒකෙන්. ඒක පුද්ගල කාම භෝගීත්වය. ඔකට ඒක පුද්ගල වියදමාරව මේවා කියන වචන පාවිච්චි කරනවා. හැබැයි හුඟක් අය මනින්නේ පල්ලෙහාම මට්ටමේ, පහළම මට්ටමින් ඔය දේ ජීවිතයේ උපරිමයේ කියන එක තීන්දුව කරද්දී ඥානයේ අඩුම අය ගන්න මිනුම තමයි බටහිර යන්නේ. ඒ මොකද්ද? ඒක පුද්ගල කාම භෝගීත්වය. එක් පුද්ගලයෙක් කොච්චර කාමයේ භුක්ති විඳිනවද? ඔන්න දැන් පටන් ගන්නවා ඒක. එතකොට එක් පුද්ගලයෙක් වැඩිම කාම භෝගීත්වය කරන තැන සංවර්ධනයේ දියුණුව. ඒක තමයි ජීවිතයේ උපරිමය කියලා තමයි අර්ථකථනය කරන්නේ. උපරිමය. හිතලා බලන්න ඒකද ජීවිතයේ උපරිමය. උපරිමය ඒකද? ඉහළම තත්වය ඒකද? ඒක පුද්ගල කාම භෝගීත්වයද? මේක අපි හිතන්න ඕන කාරණා. නමුත් තුඟක් මිනිස්සු කල්පනා ඔතෙන්ට එන්න තමයි දඟලන්නේ. හොඳට අපි අවංකව හිතලා බැලුවොත් අපි දැන් මේ සුතවා ආර්ය ශාවකල වෙලා ඉන්න නිසා, සේකල වෙලා ඉන්න නිසා අපි අපේ ජීවිතේ ඒක නැති වෙන්න පුළුවන්. නමුත් අසුතවා පුතුජන මට්ටමේදීත් අපිට තිබුණේ ජීවිතයේ උපරිම කියලා අපේ ඔළුවේ තිබුණේ මෙන්න මේ ඒක පුද්ගල කාමභෝගීත්වය. වැඩිම කාමභෝගීත්වයට යන්නේ කොහොමද? ඒක තමයි ඉහළම තත්වයේ හැටියට සලකගෙන හිටියේ. තව කෙනෙක් සමහර විට බලයේ ඉහළම තත්වයට යෑම කියලා හිතන්න පුළුවන්. රටක ප්‍රධාන පුරවැසියා බල ක්ෂේත්‍රයේ මූලිකයා වෙන එක. අගමැතිවරයා, ජනාධිපතිවරයා හරි කවුරු හරි වේවා. කවුන්සල් හරි කවුරු හරි වේවා. චාන්සලර් හරි මොකක් හරි නමක් තියෙනවනේ. එහෙම වෙන එක උපරිමය කියලා හිතන්න ඉඩ තියෙනවා. නැත්තම් ආර්ථික වශයෙන් මෙච්චර ට්‍රිලියන කෙනෙක්, බිලියන කෙනෙක් වෙන එක කියලා හිතන්න ඉඩ තියෙනවා. නැත්තම් දැනුම අතින් මෙන්න මේ දැනුම් මට්ටම, මේ ආචාර්ය උපාධිය මොකක් හරි මේ ක්ෂේත්‍රයේ අහවල් විශේෂඥ භාවය ජීවිතයේ උපරිමය කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔය කොහෙන් කැරකිලා ගියත් අන්තිමට මේ උපරිමය හැටියට සලකලා තියෙන්නේ මොකද්ද? ඉතින් ඒක පුද්ගල කාමභෝගීත්වයේ තමයි බලලා තියෙන්නේ. ඒකත් මේ බෙදාගෙන කෑමක් නෙමෙයි, බදාගෙන කෑමක්. කාම, කෑම, කැමැත්ත ඔය වචනවල තියෙන එකම දෙයක්. අපි සිංහලෙන් කෑම කියලා මේ වචනයක් පාවිච්චි කරනවා. කාමම තමයි පොඩ්ඩක් වෙනස් වෙලා කෑම වෙලා තියෙන්නේ. කැමැත්ත තමයි කාම කියන්නේ. කැමැත්ත ඉෂ්ට කර ගැනීමක් කෑමේ තියෙන්නේ. කෑම කිව්වම ඒකෙන් අදහස් කරන්න එපා. හුදෙක් මේ කටින්
ඇතුළට දාන දේවල් කියලා. ඒවටත් අපි කෑම කියනවා. නමුත් කාමය කැමැත්ත ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අවස්ථාවක් තමයි කෑම කියලා කියන්නේ. ඉතින් කාමය තමයි අසුතවා පුතුජන මට්ටමේදී උපරිමයේ හැටියට දකින්නේ සලකන්නේ ඒ වගේම ඉලක්ක වෙලා තියෙන්නේ ඒක තමයි. ඒක පුද්ගල කාමභෝගීත්වය. ඒකේ ඉහළම තත්ත්වය. ඉතින් ඕකේ ඉහළම එක කොහොමද මේ මොකද්ද කොහොමද තීන්දුව කරන්නේ? ඉතින් ඕකේ ඉහළම එකට යනකොට මොකද්ද තියෙන්නේ? හුදු තරංගයක් විතර. එකිනෙකා පරයා යන තරංගයක් විතරයි පවතින්නේ. මේකේ උපරිමයට යන්න කියනවා. ආයි ඇති වෙන්නේ මොකද්ද? ආයිමත් ඇති වෙන්නේ දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒ ටිකම තමයි ආයිමත් ඇති වෙන්නේ. එතකොට දැන් මේ අපි අද කතා කරන්න යන්නේ 6 වෙනි දිශාව ගැන. දිශා 6. ඒ තමයි උපරිමා දිශා. ඒකේ ඇතුළත් වෙලා තියෙන්නේ සමන බ්‍රාහ්මනා කියලා. උපරිමා දිශා සමන බ්‍රාහ්මනා පච්චුපට්ඨාතබ්බ අන්න යුතුයකම් වගකීම් කතා වෙනවා එතන. එතකොට මේ සමන බ්‍රාහ්මන කිව්වම හුඟක් වෙලාවට මේ පුද්ගලයෝ කියලා මූලික වශයෙන් ගන්න පුළුවන්. මේක තමයි ජීවිතයේ උපරිම තත්ත්වය. අපේ ජීවිතයේ හැම කෙනෙක්ගේම ජීවිතයේ උපරිමය වෙන්නේ මේ බලවත්න දේශපාලඥ වීම, ධනවත්න ධන කුවේරය වීම, උගත්ම උගත වීම, පිරිස පුද්ගල සම්බන්ධතා වැඩිම පුද්ගලයා වීම. එහෙම නැත්නම් කාමභෝගීත්වයේ වැඩිම පුද්ගලයා වීම වැනි තත්වයක් නෙමෙයි. ඒ වැනි තත්වයක් නෙමෙයි. බුදුදහමට අනුව ජීවිතයේ උපරිමය වන්නේ සමන බ්‍රාහ්මන කියන තත්ත්වය. මේක අපි පුද්ගලයෝ වශයෙන් දක්වනවා. ඒ වගේම ක්වොලිටි එකක් ගුණාත්මක භාවයක් හැටියට තමයි සලකන්නේ. එතකොට අපි මේ සමන බ්‍රාහ්මන කියන වචන දෙක ටිකක් සැලකිල්ලට ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මේ සමන බ්‍රාහ්මන කියන කාරණේ නැතයි తত্ত্বය හුඟක් අවස්ථාවල දේශනා වෙලා තියෙනවා. මොකද්ද සමන මොකද්ද බ්‍රාහ්මන? මේවා බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කළා තියෙනවා. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමචරියා සමනෝති උච්චති කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. ඔන්න දැන් සමන බ්‍රාහ්මන කියන தත්ත්වය අපිට අල්ල ගන්න පුළුවන්. ජීවිතයේ උපරිමය මොකද්ද? අපේ ජීවිතයේ උපරිමය වෙන්නේ සමන බ්‍රාහ්මන தත්ත්වය. ඒ කියන්නේ සමචරියා සහ බාහිත පාප කියන தත්ත්වය. සමචරියා සමනෝ බාහිත පාපෝති බ්‍රාහ්මනෝ. සමන බ්‍රාහ්මන කියන වචන වලට වෙනත් ඉන්දියානු බුද්ධ පූර්ව යුගයේ යම් තිබුණා තමයි අර්ථකථන. ඒක වෙනම දෙයක්. ශ්‍රමණ කියන එකෙන් ඔය ගෘහස්ත ජීවිතයෙන් අයින් වෙලා ගිහිල්ලා වනගත ජීවිතයක් වගේ ගත කරපු අය ගැන ශ්‍රමණවරු කියලා හැදෙන්නේ. බ්‍රාහ්මණ කියන වචනයෙන් එක්තරා පූජක පිරිසක් බ්‍රාහ්මණ කියලා ආගමක් තිබුණා. ඒ ආගමික පූජක පිරිස සහ ඒ අනුව කටයුතු කරන පිරිසත් බ්‍රාහ්මනා කියලා හැඳින්වුවා. සමහරට ඒ පස්සේ කාලේ වෙනකොට කුලයක් දක්වා වර්ධනය වෙන අවස්ථාවකට පේන්න තියෙනවා. බ්‍රාහ්මණ කුලකයක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේ සමන බ්‍රාහ්මනා කියන එකෙන් අදහස් කරන්නේ බාහිත පාප తත්වයයි සමචරියා తත්වයයි. ඒක තමයි ජීවිතේ උපරිමය ඉහළම తත්වය. ඔන්න දැන් අපිට අපි ජීවිතයේ ඉහළම තත්වයට ඇවිල්ලාද එන්න උත්සාහ කරනවද කියන එක ගැන ඔන්න දැන් අදහසක් එනවා. උපරිම දිශාව ගැන සැලකිල්ලක් තියනවද අපේ? මෙතන ඉන්න අපේ ඒ සැලකිල්ල තියෙනවා. අපි මේ කරන හැම දෙයකම මේ අපේ උපරිම දිශාවට ආපු නිසානේ
මේ ධම් සභාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ මේ තුලින් අපි අවබෝධ කරගන්නා වූ බණ දහම් ගුණ දහම් අනුව අපි ජීවත් වෙන්නේ සිල් ගුණ පුරන්නේ අපි උපරිම දිශාවට ඇවිල්ලා තියෙන නිසා. කොහොම නමුත් අපි මේ දිශාව ගැන තව ටිකක් අද සාකච්ඡා කරමු. එතකොට දැන් ඔන්න පැහැදිලි මොකද්ද? උපරිමා දිශා සමන බ්‍රාහ්මණ. ඒ කියන්නේ පුද්ගලව හැටියටත් ඕක ගන්න පුළුවන්. ශ්‍රමණ වරු බ්‍රාහ්මණ වරු කියලා. එතකොට ශ්‍රමණ తත්වයේ තමයි මේ ඉස්සර වෙලා අපිට වැදගත් වෙන්නේ. මොකද්ද? සමචාරියා. එතකොටම විසමචාරියා කියනක එතන අනිත් පැත්තේ තියෙනවා. එතකොට ජීවිතයේ විසමචර්යා වලින් සමචර්යාවන්ට පැමිණීම තමයි ජීවිතයේ උපරිමය කියලා කියන්නේ. ජීවිතයක උපරිම තත්වයට එනවා කියලා කියන්නේ උපරිමා දිශා. උපරිම තත්වයටපත් වීමෙන් ඊට අදාළ පුද්ගල සම්බන්ධතා යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා. උපරිම දිශාවට එන්න. උපරිම දිශාවට ඇතුල් වෙන්න. උපරිම දිශාවේ කටයුතු කරන්න අවශ්‍ය කරන යුතුයකම් වගකීම් ටිකක් තියෙනවා. එහෙම නැත්නම් උපරිම දිශාව කේම පටිච්චන්න අපපටිබය තත්වයට පත් කරගන්නට. ඒකයි. ඒ අනුව දැන් ඔන්න පළමුවෙන් අපේ ජීවිතේ සිද්ධ වෙන්න ඕන මේ විසමචර්යා සම කර ගැනීම. එතකොට දැන් අපි සමචර්යා විසමචර්යා දෙක දන්නවා. සරලව කිව්වොත් මේ දස අකුසල් විසමචර්යා. දස කුසල් සමචර්යා කියන්නේ. තවත් විදියකින් කිව්වොත් දුස්සීල తত্ত্বය, අසමාහිත తত্ত্বය, දුෂ්ප්‍රඥ తত্ত্বය විසමචර්යා කියන්න පුළුවන්. සීල, සමාධි, ප්‍රඥා කියන తত্ত্বයන් සමචර්යා කියන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ උපරිම දිශාව, උපරිම తত্ত্বය, උපරිම ලෙවල් එක, උපරිම මට්ටම තීන්දුව කරන්නේ පළමුවෙන්ම අපි කොච්චරනම් විසමචර්යා වලින් සමචර්යා වලට ඇවිල්ලාද කියලා. එහෙම නැතුව ඒක පුද්ගල කාමභෝගීත්වයේ තුලින් නෙවෙයි උපරිමය තීන්දුව කරන්නේ. කොපමණ විසමචර්යා වලින් සමචර්යා වලට පැමිණලාද කියලා. ඒක ඉතින් අපිට දහමට අනුව තීරණය කරගන්න පුළුවන්, තීන්දුව කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ. එතකොට මේ ධර්ම මාර්ගය තුල ඒක හැමෝටම පැහැදිලි. ඊළඟට බ්‍රාහ්මණ తত্ত্বය. එහිම කෙලවර. එහිම උපරිමය කියන්න පුළුවන්. බාහිත පාපෝති බ්‍රාහ්මණ. සියලු පව් බැහැර කළ. සියලු අයහපත ජීවිතයේ තියෙනවා නම් කිසියම් අයහපත් දේවල් ටිකක් එය බැහැර කළ. දැන් මෙතෙන්දි මම විශේෂයෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි මෙතෙන්දි එක පැත්තකින් බලපුවහම අපි මෙච්චර දවසක් මේ දිශාවල කතා කරගෙන ආපු කටයුතු වලදී අපිට පේනවා යුතුයකම් සහ වගකීම් කියන දෙපැත්ත. ඒ වගේම පුද්ගල කණ්ඩායම් දෙකක්. ඒ දෙපැත්තේම යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ වීම හරහා දෙපාර්ශවයේ තුලම කේම අපපටිබය පටිච්චන්න තත්ත්වය ඇති වෙනවා. නමුත් උපරිම දිශාවට ආවම පුද්ගලයාගේ අධ්‍යාත්මික තත්වයම තමයි සැලකිල්ලට ගන්න. මේ ශ්‍රමණ තත්වයේ, මේ බ්‍රාහ්මණ තත්වයේ, එහෙම නැත්නම් සමචර්යා බාහිත පාප ස්වභාවයේ ඇතිවෙන්නේ පුද්ගල පෞරුෂය. තනි පුද්ගල පෞරුෂයක් හැටියට අපිට ඒක ගන්න පුළුවන්කම තිබෙනවා. පුද්ගල පෞරුෂය. ඉතින් මෙහි උපරිමය මේ අපි කතා කරගෙන ආපු මව්පිය දූදරු සබැඳියා ස්වාමි භාර්යා සබැඳියා යාළු මිත්‍ර සම්බන්ධතා සේව්‍ය සේවක සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා මේවා අන්තිමට අපි මේ උපරිමයේ දක්වා ගේනවා. මව්පිය සම්බන්ධතාවයේ උපරිමයට ගේනවා කියන්නේ මොකක්ද? ස්වාමි භාර්යා සම්බන්ධයේ උපරිමයට ගේනවා කියන්නේ මොකක්ද? මේවා අපි වැරදියට හුඟක් වෙලාවට තේරුම් ගන්න තියෙනවා. දැන් මව්පිය සම්බන්ධතාවයේ උපරිමය මේ ජීවිතේ හොඳ මව්පියෝ ලැබිලා හොඳට ජීවත් වෙලා සංසාරෙත් ඒ අම්මලා තාත්තලාම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යන්නේ. ඒ වගේනේ තියෙන්නේ ඔය උපරිමයට ගියාම මේ අම්මා මේ අප්පච්චි සංසාරෙත් ලැබේවා කියලා. ස්වාමි පුරුෂ භාර්යාවත් ඔහොමනේ.
මේ දෙන්න එක තවදුරටත් සංසාරේ යන්නේ. ඒ වගේනේ මේවා උපරිමයට ගියාම අන්තිමට අපි එකතු කරගෙන තියෙන්නේ බැඳීම. තද බැඳීම. කොහොම වෙලාවට. නමුත් මේ බුදුදහමේ අපේක්ෂා කරන්නේ අර උපරිම తත්වය කියන එකෙන් එවැනි తත්වයක් නෙමෙයි. එවැනි ස්වરૂපයක් නෙමෙයි. මේ ගැඹුරු අවබෝධයටපත් වෙලා මේ හැම තැනකම මේ හැම දිශාවකම විසමචර්යාව බැහැර කරලා සමචර්යාවටපත් වෙන එක. සමනය වෙලා කියලා අපි කියන්නේ. සමනය වූ තත්ත්වය, සමන, දමන කියන වචන වලින් කියන්නේ උපරිම තත්ත්වය. ඊළඟට ඒ ක්‍රියාකාරකම් වල තියෙන පාප බාහිත తত্ত্বය බාහිත පාපෝති බ්‍රාහ්මනෝ පව බැහැර කළ తত্ত্বය සමචර්යා తত্ত্বය පව බැහැර කළ తত্ত্বය තමයි. එතෙන්ට පැමිණෙන එක තමයි උපරිමයට පැමිණෙනවා කියලා කියන්නේ. හොඳයි අපි මීට අදාළව බුදු පියාණන් වහන්සේ මේ දිශාවට අදාළව දේශනා කරපු මේ යුතුයකම් වගකීම් වලට පොඩ්ඩක් අවධානය යොමු කරමු. පච්චුපට්ඨාතබ්බා සමන බ්‍රාහ්මනා. එතකොට සමන බ්‍රාහ්මණ තත්වයටපත් වීමට. එතකොට මේක සාමාන්‍ය විවාහාර කරන්නේ මේ මහාන බමුණන්ට උපස්ථාන කරනවා කියලා. එහෙම තමයි මේවයි පරිවර්තන තියෙන්නේ. ඉතින් ඒක අපිට වැරදක් කියන්න බෑ. එහෙම පරිවර්තනයක් අපිට ගන්නත් පුළුවන් මේකෙන්. භාෂාවට අනුව. සරල පරිවර්තනයක්. මතු පිට පරිවර්තනයක් ගන්න පුළුවන්. නමුත් ගැඹුරින් ගියාම අපි මේ ශ්‍රමණ බ්‍රාහ්මණ නැත්තම් සමචර්යා බාහිත පාප තත්වයන්ටපත් වුණු පුද්ගලයන් ආශ්‍රය කිරීම පළමුවෙන් කරන්නේ. එවැනි අය අපි එවැනි අයට තමයි මේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ කියන වචනේත් අපි පාවිච්චි කරන්නේ. ඉතින් එවැනි අය ආශ්‍රය නිශ්‍රය කිරීම කොහොමද ඒගොල්ලොත් එක කටයුතු කරන්නේ? මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන. අනාවට ద్వාරකාය ආමිෂානුප්පදානේන කියලා ඔහොම යුතුයකම් පහක් දක්වනවා. මොකද දැන් අපි මේ උත්සාහ කරන්නේ ජීවිතයේ උපරිමයට එන්න උත්සාහ කරන්නේ. දැන් උපරිමයට එන්නේ උපරිම දිශාව මේ කතා කරන්නේ. උපරිමයට එන්න නම් මේ උපරිමයට ආපු අය ආශ්‍රය නිශ්‍රය කිරීම. ඒ අය සමග මෙන්න මේ විදිහේ ත්‍රිවිධාකාර ක්‍රියාකාරකමක් මුලින්ම පෙන්වනවා. මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම කියලා. මොකද්ද මෙත්ත? මෙත්ත කිව්වේ මිත්‍රශීලීත්වය, මිත්‍රත්වය. මෙතන කල්යාණ මිත්‍රත්වය මේ කියන්නේ ඇත්තටම. එතකොට අපි මේ සමන බ්‍රාහ්මණවරු සමග මෙත්තා කාය කර්ම, කායික ක්‍රියාවලිය දෙන්න ඕන මිත්‍රශීලී. වචන භාවිතා කරන්න ඕන, කතා බහ කරන්න ඕන මිත්‍රශීලීව. මනෝ කම්මේන මෙත්තේන මිත්‍රශීලීව හිතන්න ඕන. එතකොට මෙතෙන්දී අපිට සමන බ්‍රාහ්මණවරු සොයා ගන්න වෙනවා, හඳුනා ගන්න වෙනවා. විතරක් නෙමෙයි ඒගොල්ලෝ සමග මිත්‍රශීලීව කායමාක් මනෝ ක්‍රියාවලිය යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් මේකෙන් කියන්නේ. කල්යාණ මිත්‍රයන් තෝරා ගැනීම සහ යහපත් කල්යාණ මිත්‍රාශ්‍රයක් මෙතෙන්දී කෙලින්ම අදහස් කරන්නේ. උපරිම දිශාවෙන්. එතකොට ඒ විතරක් නෙවෙයි. තව දෙකක් කියන අනාවට ద్వාරතාය. දැන් ద్వාර කියන දොරටුවට ප්‍රවේශ යමකට පිවිසෙන එකට දොරටුව කියලා කියනවා. එතකොට අනාවට කියන්නේ ආවට කියන්නේ වැහුවා කියන එකයි. අනාවට කියන්නේ නොඇසූ කියන අර්ථය. එතකොට මේකේ මතු පිට අර්ථයේ නොඇසූ දොර ඇති බව කියලා. ඉතින් මේවා සමහර වෙලාවල් වලට පරිවර්තනය කරලා තියෙන්නේ gedara dora වහලා තියන්නේ, gedara දොරටුව වහලා තියන්නේ නැහැ කියන විදිහටම තමයි හුඟක් පරිවර්තන කරලා තියෙන්නේ. ඉතින් ඒක ඉතින් අපි වහලා තියන්න ඕන. මොකද හොර හතුරු එන්නත් පුළුවන් නේ සාමාන්‍යයෙන්. දොර ජනෙල් අපි වහලා තියෙනෝනේ. දොරවල් අයි කරලා තියෙන්නේ මේකටනේ. බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ, බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ ඒක නෙමෙයි. කල්යාණ මිත්‍රයෙකුට දොර වහන්නේ නැහැ කියන්නේ මොකද්ද? එකකින් අදහස් කරන්නේ මේ gedara දොර හරි gedara ගේට්ටුව හරි කියන එක නෙමෙයි. ద్వාර කියන එක අපි දන්නවා මොනවද කියලා. චක්කුද්්වාර, සෝතද්්වාර ආදී වශයෙන්
අපි දන්නවා. එතකොට කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කිරීමේදී, ඒ කියන්නේ මේ සමන බ්‍රාහ්මණ කෙනෙක් අපි ආශ්‍රයයට ගියාම අපි ඒ අය තෝරගත්තත් ඒ අයට අපි දොරටු වහලා නම් තියෙන්නේ. දොර වහලා නම් තියෙන්නේ. ඒ කියන්නේ ඒ අයගේ අදහස් වලට කන් දෙන්නේ නැත්තම්, ඒ අයගේ චර්යා රටාවන් විමසන්නේ නැත්තම් ඇහින් නේ, ඒ මනසින් ඒවා තේරුම් ගන්නේ නැත්තම්, අවබෝධ කරගන්නේ නැත්තම් අපි කල්යාණ මිත්‍රයාට දොර වහලා තියෙන්නේ. දොර කියන්නේ එතකොට මෙතන අදහස් කරන්නේ ద్వාර, චක්කුසෝත ගාන, જીවහා කාය මන කියන මේ දොරවල් 6 මේ කතා කරන්නේ ගෙදර. මේ දොර හරි ගේට්ටුව හරි නෙමෙයි. එතකොට මේ සමන බ්‍රාහ්මණවරු තෝරා ගැනීම, ඒ කියන්නේ උපරිම දිශාවේ ශ්‍රමණ කියලා කියන්නේ මේ. එතකොට මේකෙන් අදහස් කරන්න එපා මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කිව්වම පැවිදි අය හරි ඒ හිම අදහසක් ගන්න එපා. ඒ අදහසට ගියොත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන දේ වළකිනවා. එතකොට ගිහි වේවා පැවිදි වේවා, ස්ත්‍රී වේවා පුරුෂ වේවා, ලොකු වේවා කුඩා වේවා, උගත් වේවා නුගත් වේවා, ඒක අපි පැත්තකින් තියමු. මිල මුදල් තියනවා වෙන්නත් පුළුවන්, බලය තියනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒවා නෙමෙයි දැන් මෙතින්දී අදහස් කරන්නේ. ඒවා ඇතත් නැතත් පුද්ගලයෙක් ශ්‍රමණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමචර්යාර විසමචර්යා වලින් ඈත් වෙලා සමචර්යාවෙන් යුක්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පුද්ගලයා ධනවත් වුණත් දුප්පත් වුණත් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්. බාහිත පාප පුද්ගලයෙක් වෙන්න. පව් බැහැර කළ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එයා අපි හොයා ගන්න ඕන. එයා අපි තෝරා ගන්න ඕන. ඒක ටිකක් දුෂ්කර වැඩක්. අර කලින් සමාජ කණ්ඩායම් වල කියපු අය අම්මෙක් තාත්තෙක් හොයාගන්න එක, දුවෙක් දරුවෙක් හොයාගන්න එක, යාළුවෙක් මිත්‍රයෙක් හොයාගන්න එක, ස්වාමියෙක් භාර්යාවෙක් හොයාගන්න එක, සේවකයෙක් හොයාගන්න එක, ඒව එච්චර අමාරු නෑ. ඒව මේ ලෝකේ දුර්ලභ නෑ. ඒව සුලභයි. ඒව හොයාගන්න එක එච්චර අමාරු නෑ නේද? හැබැයි ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් හොයාගන්න එක ඒක ලේසි නෑ. ඒක දුෂ්කරයි. ඒක මේ අනිත් දිශා පහටම වැඩි අමාරු වැඩක්. දුෂ්කර වැඩක්. ඉතින් එහෙමනම් අපිට පළමුවෙන් සිද්ධ වෙනවා සමචර්යා ඇත්තෙක් පව් බැහැර කළ ඇත්තෝ. සමචර්යා ඇත්තෝ පව් බැහැර කළ ඇත්තෝ හොයාගන්න. ඉතින් කොහොමද අපි හොයාගන්නේ? ඔතෙන්දී අපි පව්පින් දැනගෙන තියෙන්න ඕන, සමචර්යා සහ විසමචර්යා දැනගෙන තියෙන්න. ආපහු අපිට එතෙන්දී තථාගත ධහමට යන්න වෙනවා. බුදු ධහමට යන්න වෙනවා. ඉතින් ගියාම අන්න එතන පෙන්නනවා අපිට සමචර්යා මේවා, විසමචර්යා මේවා, පව් මේවා, පින් මේවා. ඉතින් අපි විසමචර්යා බැහැර කරගත්ත, බැහැර කිරීමට මඟ කියන උනන්දු කරන අය සමනවරු අපි හොයාගෙන ඔන්න ඒගොල්ලොත් එක්ක ආශ්‍රය පටන් ගන්නවා. මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කම්ම. කය, වචන, සිත තුනෙන්ම ඒ අය ආශ්‍රය නිස්සය කරනවා. බාහිත පාප පුද්ගලයෝ අපි හොයාගන්න, පව් බැහැර කරපු අය ජීවිතේ. ඉතින් ඒ අය අපි ආශ්‍රය නිස්සය කරනවා. ඉතින් මේක අපිට කියන්න බෑ 100%ක්ම සමචරියාද 100%ක්ම පව් බැහැර කළාද කියලා. නමුත් අපිට සාමාන්‍යයෙන් මට්ටමකින් පුද්ගලයෝ දකින්නකොට, අහනකොට, ආශ්‍රය නිස්සය කරනකොට, ඒ අයගේ චර්යා විමර්ශනය කරනකොට මේගොල්ලෝ සමචර්යා ඇත්තොද විසමචර්යා ඇත්තොද කියලා නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඔතෙන්දී පුද්ගලයා එක තැනකදී අපි පුද්ගලයා හරහා තමයි සමචර්යා විසමචර්යාව තෝරගන්නේ. ඒක නිසා මෙතන පුද්ගලයෝ හැටියට මුලදි ගන්නවා. ටික දුරක් යනකොට අපි පුද්ගලයාටත් වැඩිය චර්යාව ගන්නවා. මොකද්ද සමචර්යා, මොකද්ද විසමචර්යා, මොකද්ද පාපය, මොකද්ද පුණ්‍ය. දැන් ඒක අපි තේරුම් ගත්තේ පුද්ගලයෙක් හරහා තමයි, කල්යාණ මිත්‍රයෙක් හරහා තමයි, තථාගත බුදු පියාණන් වහන්සේ හරහා අපේ ජීවිතේට මඟ කියපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු හරහා තමයි අපි මේක තෝරගත්තේ. පුද්ගලයෝ හරහා තමයි. නැතුව සමචර්යාවක් විසමචර්යාවක් තේරුම් ගන්න බෑ පුද්ගලයෙකුගෙන් තොරව.
ඒ සඳහා පුද්ගලයෙක් අවශ්‍යයි. මොකද පුද්ගලයන්ට අදාළ දේවල් නෙමෙයි චර්යා කියලා කියන්නේ. ගහකොළට කාලගුණ දේශගුණ වලට අදාළ දේවල් නෙවෙයිනේ. චර්යා පුද්ගලයන්ට අදාළ. එතකොට අපි පුද්ගලයන් ගැඹුරින් නිරීක්ෂණය කිරීමෙන් සමීපව ආශ්‍රය කිරීමෙන් අපි මේ සමචර්යා විසමචර්යා හඳුනා ගන්න. අවබෝධ කරගන්න. එවැනි පුද්ගලයෝ ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගන්නවා. අපි ජීවිතයේ උපරිමයට යන්න මේ උත්සාහ කරන්නේ. උපරිමා දිශා ආශ්‍රය නිශ්‍රය කරනවා. ඒ වගේම ඒගොල්ලොන්ට නොඇසූ දොර ඇති බව. අපි කොයි වෙලාවකත් ඒගොල්ලොන්ට දොර වහන්නේ නැහැ. අපේ දොරවල් 6ක් තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා. ඒක වැහුවොත් අපිට මේ ශ්‍රමණය මේ බ්‍රාහ්මණය දැනගන්න දැක ගන්න. අපිත් ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයටපත් වෙන්න බැරුව යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අනාවට ద్వාරතාය කියලා මෙතෙන් දක්වලා තියෙන්නේ. දැන් අපිට දිශාව තේරෙනවා. දිශාවත් එක්ක කටයුතු කිරීම පිළිබඳව ඔන්න අදහසක් අපිට එනවා. එතකොට දැන් මෙතන යුතුයකම් පච්චුපට්ඨාතබ්බා පච්චුපට්ඨාන ය පස්සාකාරයකින් පෙන්වනවා. සමචර්යා ඇත්තේ පෞබහැර කළ ඇත්තේ හොයා ගන්න ඕන. එවැනි අය සොයා ගන්න ඕන. සොයාගෙන ඒත්තෝ ආශ්‍රය නිශ්‍රය කරන්න ඕන. කොහොමද? මිත්‍රශීලීව. ඒ අය එක්ක මිත්‍රශීලී කායික ක්‍රියා කරන්න ඕන. මිත්‍රශීලීව වචන භාවිතා කරන්න ඕන. මිත්‍රශීලීව හිතන්න ඕන ඒ අය සම්බන්ධයෙන්. ඒ වගේම දොර ඇරලා තියන්න ඕන නිතරම ඒ අයට. ගෙදර දොර ගේට්ටුව නෙමෙයි. ඇස යොමලා තියෙන්න ඕන. කන යොමලා තියෙන්න ඕන. මනස යොමලා තියෙන්න ඕන. එතකොට තමයි මේ ශ්‍රමණයා, මේ බ්‍රාහ්මණයා, මේ ශ්‍රමණ බව, මේ බ්‍රාහ්මණ බව අපිට වැටහෙන්නේ, තේරෙන්නේ. මේක තමයි සමචර්යාව, මේක තමයි විසමචර්යාව, මේක තමයි පව, මේක තමයි පින. බැහැර කළ යුත්තේ මේ පාපයයි, වැඩි යුත්තේ මේ කුසලයයි. ඒ තුලින් සමචර්යාව මොකද්ද, විසමචර්යාව මොකද්ද කියලා. විසමචර්යාව කියන්නේ දුකට හේතු වෙන, දුකට හේතු වෙන தත්ත්වය. සමචර්යාව කියලා කියන්නේ දුකෙන් මිදුණු தත්ත්වය. මිදෙන්න හේතු වෙන කායික වාචික මානසික හැසිරීම රටා සමචර්යාව කියලා. ඉතින් ඕක අවබෝධ කරගන්න අපි දොර ඇරලා තියෙනවා. දොරවල් වහගෙන හිටියට අපිට ඒක ග්‍රහණය වෙන්නේ නැහනේ. එස ගණනාසය දිවකය මන යොමු කරලා නැත්තම් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ওই විදිහට කරුණු 4ක් කියන මුල් 4න් මේ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු තුලින් අපිට ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයටපත් වෙන්න ඉඩ අවකාශය ලැබෙනවා. ඒ අපිත් ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයටපත් වීමමයි ජීවිතයේ උපරිම දිශාව කියලා කියන්නේ. උපරිම දිශාව සකස් කර ගැනීම මේ කතා කරන්නේ. ඊළඟට මේකේ පස්වෙනි යුතුයකමකුත් දක්වලා තියෙනවා ආමිෂානුප්පදානේන කියලා. ආමිෂ කියලා කියන්නේ ජීවත් වීමට අවශ්‍ය කරන දේවල්. ආමිෂය බුදුදහමේ සාමාන්‍යයෙන් 4 ආකාරයකින් පෙන්නනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානුප්‍රත්‍ය කියලා. චීවර කියන්නේ ඇඳුම්. පිණ්ඩපාත කියන්නේ ආහාරවලට, ආහාර පානවලට. සේනාසන කියන්නේ ඔය අවුවැසි පින්නින් නැසි මදුරු දුරුලින් බැලකිලා ඉන්න පුළුවන් නවාතැන්. සේනාසන. ගිලානපච්චය කියලා කියන්නේ ජීවිතේ ගිලන් බවට පත්වීමෙන් වළකා ගැනීමට උපකාරී වෙන දේවල්. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා. එතකොට මේ ටිකට තමයි ආමිෂ කියන්නේ අපේ ධර්මයට අනුව. කාටත් ආමිෂය අවශ්‍යයි. එතකොට අපි මෙතෙන්දි කියනවා යුතුයකමක් තමයි ආමිෂ ප්‍රදානය කිරීම. ආමිෂ පදානේන අවශ්‍ය ප්‍රමාණයට සුදුසු ආමිෂයක් දෙන්න පුළුවන් විදියට දෙන එක කාටද? සමන බ්‍රාහ්මණ, ශ්‍රමණ බ්‍රාහ්මණයට. සමචර්යා ඇති පව් බැහැර කළ අයට පුළුවන් විදියට අපි ආමිෂේනුත් සංග්‍රහ කරනවා. ඔන්න දැන් මොකද්ද මේ ආමිෂයක් සම්බන්ධ කරගත්තේයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට. මෙච්චර මේ කතා කරගෙන ගිහිල්ලා උපරිම දිශාවේ ආයිමත් මොකටද ආමිෂයකොත් සම්බන්ධ කරගෙන තියෙන්නේ? ආමිෂය අපි හැම දිනාටම පවතින අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේටත්
දවසකට සැරයක්වත් දාන ටිකක් ඕනනේ. නැත්තම් කොහොමද පවතින්නේ? කල්යාණ මිත්‍රයා පවතින්නේ කොහොමද? ඒ ශ්‍රමණයා, ඒ බ්‍රාහ්මණයා පවතින්නේ කොහොමද? එයා හිටියොත්නේ, එයා එහෙම කෙනෙක් ලෝකේ හිටියොත්නේ, පැවතුනොත්නේ අපිට එවැන්නේ ආශ්‍රය නිස්සය කරන්න පුළුවන්කම තියෙන්නේ. තවත් කෙනෙකුට එවැනි පුද්ගලයෙක් ආශ්‍රය නිස්සය කරන්න පුළුවන්කම තියෙන්නේ අර සමන තැනැත්තා, ඒ ශ්‍රමණයා, ඒ බ්‍රාහ්මණයා, ඒ සමචරියා ඇත්ත පව් බැහැර කළ තැනැත්තා හිටියොත් තමයි. ඉන්න නම් එයාටත් ආමිෂ ඕන. ආහාර පාන ටිකක් ඕන, ඇඳුමක් ඕන, ආවාසයක් ඕන, බෙහෙතක්, භාණ්ඩ හා සේවා අවශ්‍ය. සරල ඉතින් ඔය මට්ටමේදී හරි ලේසි ඒ වගේ අය නඩත්තු කරන්න. ඒ වගේ අයට ගොඩාක් දෙන්න දේවල් නැහැ ඉතින්. ඇත්තටම සමන බ්‍රාහ්මණ තත්ත්වයේ අයට දෙන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ උපය ගන්න. ඉතින් අර උපය ගන්න ආවම ඒ වෙලාවේ සුදුසු දේ දෙනවා. මොකටද අර? ඒ ශ්‍රමණයා, ඒ බ්‍රාහ්මණයා පවතින්න ඕන. ලෝකෙට අත්‍යවශ්‍යම පුද්ගලයයි. දැන් අපි මීට කලින් කතා කර දිශාවල ඉන්න අය අපිට තේරුණා ඒගොල්ලෝ අත්‍යවශ්‍යයි කියලා. අම්මලා තාත්තලාට හිතුණා දූ දරුවෝ අවශ්‍යයි කියලා. දූ දරුවන්ට හිතුණා අම්මලා තාත්තලා අත්‍යවශ්‍යයි කියලා. භාර්යාවක් ඕනයි කියලා හිතුණා. ස්වාමි පුරුෂයෙක් ඕනයි කියලා හිතුණා. අත්‍යවශ්‍යයි කියලා හිතුනේ එහෙමයි. යාළු මිත්‍රයෝ ඕනයි කියලා හිතුණා. ස්වාමියෙක් ඕන, සේවකයෙක් ඕන කියලා හිතුණා. ගුරුවරයෙක් ඕන කියලා හිතුණා. ශිෂ්‍යයෙක් ඕන කියලා හිතුණා. ඉතින් ඒවත් ඕන තමයි. නමුත් ඊටත් වැඩිය අත්‍යවශ්‍යයි ජීවිතයේ උපරිමයට එන්න නම් සමනේ බ්‍රාහ්මණයෙක් අවශ්‍යයි. අවශ්‍යමයි. අර කලින් කියපු සමහර දේවල් අත්‍යවශ්‍යම නොවෙන්නත් පුළුවන්. දැන් මම සරල උදාහරණයක් ගත්තොත් ස්වාමි පුරුෂයෙක් ඕනමද? භාර්යාවක් ඕනමද? ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඕනමයි කියලා. කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍යම නැහැ. නමුත් ජීවිතේ උපරිමයට යන්න නම් සමන බ්‍රාහ්මණය අත්‍යවශ්‍යමයි. අපි මේකට කල්යාණ මිත්‍රයෝ කියමු. තනි වචනයක් අත්‍යවශ්‍යමයි. ඒක නිසා මේ දිශාව අපිට අතිශයින් වැදගත් වෙන දිශාවක්. ওই විදිහට ඔන්න අන්තිමට මෙතන ආමිෂ චුට්ටකුත් ඕනේ. ආමිෂ පොඩ්ඩකුත් ඕන අපිට නැතුව බෑ. ඒක දැන් ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයටපත් වුණාම ඔය ආමිෂය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි සරල දෙයකින් යැපෙන්න පුළුවන්. සරල ආහාරයකින්, සරල ඇඳුමකින්, සරල ආවාසයකින් අත්‍යවශ්‍යම වන අනවශ්‍ය දේවල් කොහොමදත් ඕනේ. අත්‍යවශ්‍යම වන සරල බෙහෙතකින්, පිරිකරකින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඉතින් තෙන්නකොට ආමිෂය කියන එක ප්‍රශ්නයක් වෙලා නැහැ. ලබා ගන්න එක්කෙනාටයි දෙන එක්කෙනාටයි දෙන්නටම ප්‍රශ්නයක් නෑ. දෙන එක්කෙනා ඔය Tamanට තියෙන දෙයක් තමයි දෙන්නේ. ඒක ගැන ලොකුවට ප්‍රශ්න කරන්නේ. කල්යාණ මිත්‍රයාට ඒක ගැටලුවක් නෑ. මොකද ඊතරීතර පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති. ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් නම් අපිට බලා ගන්න තව හොඳ මිනුමක් තමයි මෙයා ශ්‍රමණේක්ද මෙයා බ්‍රාහ්මණේක්ද කියන එක බලා ගන්න පුළුවන්. මනින්න පුළුවන් හොඳ මිම්මක් තමයි සිව්පසය. ඒ පුද්ගලයා සිව්පසයත් එක්ක ගනුදෙනු කරන ආකාරය, ඔහුගේ ශ්‍රමණ බව, ඔහුගේ බ්‍රාහ්මණ බව මනින්න පුළුවන් හොඳ මිම්මක්. ඊතරීතර පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති. ලැබෙන ආහාරයකින් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඊතරීතර චීවරේන සන්තුට්ඨෝ හෝති. ලැබෙන ඇඳුමකින්, මොන ඇඳුමකින් වුණත් සතුටු වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඊතරීතර සේනාසනේන, මොන විදිහේ ආවාසයක්, නිවාසයක්, සේනාසනයක් ලැබුණත් සතුටු වෙන්න පුළුවන්. භාවනාරාමෝ හෝති භාවනාරතෝ, පහනාරාමෝ හෝති පහනරතෝ. නිතරම බණ භාවනා කරන්නේ, පව් කුසල් බැහැර කරන්නේ, විසමචර්යා බැහැර කරන්නේ. ඔය තමයි අපි ආශ්‍රය නිස්සරය කරන කල්යාණ මිත්‍රයෙක්ද කියලා මැනගන්න තියෙන හොඳ මිනුමක්. හොඳ මිනුම් තණ්ඩක්. සිව්පසයත් එක්ක දඟලනවා නම් චේතන කල්යාණ මිත්‍රත්වයේ සෑහෙන අඩුවක් තියෙනවා. ශ්‍රමණ කමේ, බ්‍රාහ්මණ කමේ සෑහෙන අඩුවක් තියෙනවා. මේ අරියවංශ දේශනාව මතක් කරේ. අරියවංශ දේශනාවේ තමයි ඔය හතර තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි භාවනාරාමෝ භාවනාරතෝ, පහනාරාමෝ පහනරතෝ. නිතරම
අපි කතා කරන කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා, ශ්‍රමණයා, බ්‍රාහ්මණයා නිතරම භාවනාරාමෝ භාවනාරතෝ. ඒ කියන්නේ කුසලයේ වඩන්න එහි නිරත වෙලා ඉන්න කෙනෙක්. කුසලයේ වඩන්නේ එහි නිරතව සිටින. රතෝ කියන්නේ එහි නිරතව ඉන්නවා කියන එක. නිරත කියන එක තමයි රතෝ කියන්නේ. නියුක්ත කියන්නේ. ඊළඟට පහානාරාමෝ පහානරතෝ. අකුසලය බැහැර කරන්න උත්සාහ කරන කෙනෙක්, අකුසලයේ දුරු කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් ඒ ලක්ෂණේ නිතරම අපිට දැක ගන්න පුළුවන්, පේනවා, දෘශ්‍යමානයි. ඕයින් තමයි අපි මැනගන්නේ සමන බ්‍රාහ්මණවරු. එහෙම නැතුව මේ රටේ ප්‍රසිද්ධ හරි නේද? ලොකුවට බණ කියනවා හරි, එහෙම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා නිසා හරි. ආතන් වහන්සේ කියලා නම දාලා තිබුණා. ඕවයින් ශ්‍රමණ බ්‍රාහ්මණ භාවය තීන්දුව කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන අපේ ජීවිතේ මේ ශ්‍රමණයා බ්‍රාහ්මණයා gedara ඉන්නවා සමහර වෙලාවට. gedara ඉන්නවා. ළඟ ඉන්නවා. තමයිට ඒ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ජීවිතේට අවශ්‍ය කල්යාණ මිත්‍රයා මේ ළඟ ඉන්නවා. පේන්නේ නැහැ. මේ පේන්නේ නෙමෙයි. ඒ කල්යාණ මිත්‍රයා අඳුන ගන්න තරම්, ශ්‍රමණයා බ්‍රාහ්මණයා අඳුන ගන්න තරම් ඒ දැක්ම නැහැ. නේ? දැන් ඔබම හිතලා බලන්න. ඔබ මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රවරු අවංකවම කල්යාණ මිත්‍රයෝනේ. ඒ වුණාට සමහරවිට ඔබව අඳුන ගන්නවාද ඔබ සමග ජීවත් වෙන අනිකා. සමහර අය අඳුනගෙන නැහැ. ගෙදර ඉන්න අනිත් එක්කෙනාවම ඔබව අඳුනගෙන නැහැනේ. අඳුනගෙන නැහැ. ඒ අය ඉතින් වෙන වෙන අය හොයාගෙන යනවනේ. නේ. නමුත් මේ පුද්ගලයා දිහා බල පුද්ගලයා නෙමෙයි පුද්ගලයාගේ මේ චර්යාව තුල මේ කල්යාණ මිත්‍රයා ඉන්නේ. සත්පුරුෂයා ඉන්නේ. සමනයා ඉන්නේ, බ්‍රාහ්මණයා ඉන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා, ශ්‍රමණයා, බ්‍රාහ්මණයා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාවත් අපිට තියෙනවා. ඒ හොඳ මිම්මක් ඔය හරිවංශ දේශනාවේ තියෙන කාරණා 4. සිව්පසය පිළිබඳ කටයුතු කරන ආකාරය. ඊළඟට භාවනාරාමෝ භාවනාරතෝ, පහනාරාමෝ පහනරතෝ. කුසල් වඩන්න කුසල් වැඩිමෙහි නියුක්තයි නිතරම. අකුසල් බැහැර කිරීමෙහි නියුක්තයි පහන රතෝ. නිතරම නියුක්ත වෙලා ඉන්නේ රතෝ. මොකේද? භාවනා රතෝ පහන රතෝ. කුසලයේ වැඩිමෙහි නියුක්තයි, අකුසලයේ බැහැර කිරීමෙහි නියුක්තයි. ඒක අපිට දැක බලා ගන්න පුළුවන්. මොකද දැන් අපි කුසල අකුසල් දන්නවනේ. සමචර්යා විසමචර්යා මොනවද කියලා දන්නවනේ. එහෙනම් අපිට මේක තේරුම් කරගන්න බැරි නෑ. ඔන්න ඕක තමයි ඔය යුතුයකම් පහ. ඊළඟට අනිත් පැත්තෙන් මේකට සම්බන්ධ වගකීම් පහකුත් අපි බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. යුතුයකම් වගකීම් අපි දෙපැත්තටම අපි කල්යාණ මිත්‍රෝ වෙනවා නම් අපි දැන් කල්යාණ මිත්‍රෝනේ. එතකොට අනිකා සම්බන්ධයෙන් අපේ කාර්යභාරය කුමක්ද? අපි කල්යාණ මිත්‍රයන් සොයාගෙන යනකොට අපි මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම සහ අනාවටද්වාරතා ආමිෂ අනුප්පදානේන කියන මේ කාරණා පහෙන් යුක්ත වෙන්න ඕන. යුතුයකම් පහෙන්. අපි කල්යාණ මිත්‍රයෝ නම් අපිට වගකීම් පහක් තියෙනවා. ඒ මොනවද? අනුකම්පන්ති. හැබැයි එතන 6ක් කියන. චහිතානේහි කුලපුත්තං අනුකම්පන්ති කියලා. 5ක් නෙමෙයි 6ක් කියන. මොනවද ඒ කියන්නේ? පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. ඔන්න බලන්න. කල්යාණ මිත්‍රයෙක්ගේ වගකීම. ඕක ඔබට මතකයි අම්මගේ තාත්තගේ වගකීම් වලත් ඕක දක්වලා තිබ්බනේ. යුතුයකම් වගකීම් වල ඒක දක්වලා තිබුණා නේද? පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. පවින් වැළකීම යහපතෙහි යෙදවීම අන්න. ඕක කරන නිසා තමයි බ්‍රාහ්මණ කියන්නේ. බාහිත පාපෝති බ්‍රාහ්මනෝනේ. පව් බැහැර කරන අර්ථයෙන්නේ බ්‍රාහ්මණ කියන්නේ. එතකොට තමන්ගේ පව් බැහැර කරගන්නත් ඕන, අනිත් අයට පව් බැහැර කරගන්න, පාප නිවාරණය කරගන්න මඟ පෙන්වන්නත් ඕන. කල්යාණ මිත්‍රයෙක් නම් එහෙමයි. ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් නම් එහෙමයි. ඒ වගේම කල්යාණේ නිවේසෙන්නේ. තමන් යහපතෙහි යෙදී සිටින්න ඕන, සමචර්යාව තුළ ඉන්න ඕන, අනිත් එක්කෙනාටත් එතෙන්ට එන්න අත දෙන්න ඕන. කල්යාණේ නිවේසෙන්නේ. විවිධයට. ඊළඟට කල්යාණේන මනසා අනුකම්පන්ති. ඒ වැනි මනසකින් නිතරම අනිත් පුද්ගලයාට අනුකම්පා කරන්න. ඊළඟට අසුතං සාවෙන්ති. අහලා නැති දේවල්
අහන්ට සලස්සන්න ඕන. මොනවාද මේ අහලා නැති දේවල් කියන එකෙන් අදහස් කරන්නේ මේ රටේ තොටේ තොරතුරු නෙමෙයි. මේ උපරිම දිශාවට පැමිණීමට දැන් උපරිම දිශාව කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ තත්වයටපත් වෙන්නට අවශ්‍ය දේවල් අහලා නැත්තම් ශ්‍රවණය කළා නැත්තම් දන්නේ නැත්තම් අන්නේ ටික ශ්‍රවණය කරවන්න ඕන. අසුතං සාවෙන්ති ඊළඟට සුතම් පරියෝ දපෙන්ති. ඒ අහලා කියලා තියෙනවා නම් ඒව වඩාත් හොඳට පරියෝ දපන පිරිපහදු කරලා දෙන්න. ඒ කියන්නේ හොඳට තවත් හොඳට තෝරලා බේරලා පැහැදිලි කරලා දෙන්න ඕන. එන්න මේකයි මේකෙන් කියන්නේ. මේකේ අදහස මේකයි. මේකයි කල යුත්තේ. පාපය කියන්නේ මේකයි. පව බැහැර කරන්නේ මෙහිමයි. විසමචර්යාව කියන්නේ මේකයි. ඒක සමචර්යා කරගන්නේ මෙන්න මේ විදිහයි කියලා වඩාත් හොඳට ඒවා අහලා තියෙන දේ වුණත් පරියෝදපෙන්න පිරිපහදු කරලා පිරිසිදු කරලා දෙන්න ඕන තවදුරට මේ විදිහට. ඊළඟට සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති මග කියන්න ඕන. මග්ගං ආචික්ඛන්ති හරියට මග කියලා දෙන්න ඕන අර උපරිමයට යන්නේ. සග්ග කියන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙනවා. සග්ග කියන වචනයට අර්ථකථන දෙනවා විවිධ විදිහට. සුගති කියලා අපි අර්ථකථනය දෙන්නේ මූලික අර්ථය සුගති කියන එක. සග්ග. සමහරව සග්ග කියන වචනයට මෙතනත් පරිවර්තනය කරලා තියෙන්නේ අපේ ත්‍රිපිටක පරිවර්තකයෝ දෙව්ලොවට යන මඟ කියලා දෙන්නේ. දිව්‍ය ලෝක යන මඟ කියලා දෙනවා. ඒ පරිවර්තනය බොහොම බාල පරිවර්තනයක්. මේ බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය ලෝක යන මඟ කියන කෙනෙක්ද? සංසාරය විඳින්න සංසාරේ රස්තිය අදු ගන්න උගන්නන කෙනෙක්ද? සමහර විට ත්‍රිපිටකේ පරිවර්තනය කරද්දී බුදුහාමුදුරුවෝ කවුද කියලාවත් හිතලා නෙමෙයි සමහර අය මේව පරිවර්තනය කරලා තියෙන්නේ. සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති කියන්නේ ඇත්තටම මෙතන අදහස් කරන්නේ නිවනට මඟ කියනවා කියන්නේ. අර උපරිම දිශාවට එන්න මඟ කියනවා කියන එක. උපරිම දිශාව මොකද්ද? සමන බ්‍රාහ්මණ తত্ত্বය. පව් බැහැර කරගත්ත తত্ত্বය, විසමචර්යා බැහැර කරගත්ත తত্ত্বය. ඒක නේද නිවුණු සැනසුණු පුද්ගලයෙක්ගේ ස්වභාවය. අන්න එතෙන්ට එන්න මඟ කියන්නේ, පාර කියන්නේ, ක්‍රමවේදය කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මග්ගං ආචික්ඛන්ති. අන්න වගකීම. අපි ශ්‍රමණ නම් අපි බ්‍රාහ්මණ නම් අන්න ඒකයි වගකීම. සමන බ්‍රාහ්මණ. ඉතින් එතකොට ජීවිතයේ උපරිමයට එන්න පුළුවන්. උපරිම දිශා මොකද වෙන්නේ? ඒවස් උපරිම දිශා පටිච්චන්නා හෝති කේමා අප්පටි භය. ඒ කියන්නේ නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පත් වෙන ජීවිතයේ උපරිමය කියලා කියන්නේ දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට පැහැදිලි වෙන්න ඕන. උපරිම දිශාව අන්තිමට දාලා තියෙන්නේ උපරිම දිශාවේ ඉන්නේ සමන බ්‍රාහ්මණයෝ. සමන බ්‍රාහ්මණයෝ කියන්නේ කවුද? ඒගොල්ලෝ හොයාගන්නේ කොහොමද? ඒගොල්ලෝ ආශ්‍රය නිශ්‍රය කළ යුත්තේ කෙසේද? ඒ අය වෙනුවෙන් අපේ කාර්ය කොමක්ද? අන්තිමට අපි ශ්‍රමණ බ්‍රාහ්මණ නම් මේ අපි කතා කරන මේ ධම් සභාවේ ඉන්නේ අපි හැම දෙනාම වගේ මම විශ්වාස කරනවා කල්යාණ මිත්‍රක ශ්‍රමණ බ්‍රාහ්මණ බව. එහෙනම් අපේ වගකීම් මොනවාද? සෙසු අය වෙනුවෙන් මේ දිශාවට අනිත් අය ගන්න ඕන. මේ සමාජ කණ්ඩායමට අනිත් අය ගන්න ඕන. අපිට හමු වෙච්ච කල්යාණ මිත්‍රෝ ඒක කරා, යුතුයකම කරා. වගකීම ඉෂ්ට කළා. ඒකනේ අපිට මෙතෙන්ට එන්න පුළුවන් මොනේ. අපිත් අද මේ අර අසුතවා පුතුජන මට්ටමින් ගැලවිලා මේ උපරිම දිශාවට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් අපිත් දැන් සමන බ්‍රාහ්මණ තත්වයට ටිකක් හරි ඇවිල්ලා නම් මං කියන්නේ ඒක 100ද මොකද්ද කියලා ඒක තමන්නේ දන්නේ. කොච්චර දුරට පව් බැහැර කරගෙනද කොච්චර දුරට විසමචර්යා අයින් කරලා සමචර්යාවලට පැමිණ සිටිනවද කියන එක දන්නේ තම තමන්. ඉතින් ඒ ඇවිල්ලා තියෙන මට්ටමින් අපි අනිත් අය පවෙන් අකුසලයෙන් වළක්වන්න, පිනෙහි කුසලෙහි යොදන්න, විසමචර්යාවෙන් සමචර්යාවට ගන්න අපිට මෙහෙවරක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා. ඒ ටික තමයි ඔය අන්තිමට දැක්ුවේ පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේතෙන්ති. මේ විදිහට පවෙන් වැළකීම, යහපතේ යෙදීම, කල්යාණේන මනස අනුකම්පන්ති.
කල්යාණ මිත්‍ර මනසකින්ම අනිත් අය එක්ක කටයුතු කිරීම. අසුතං සාවෙන්ති මේ උපරිම දිශාවට එන්න අවශ්‍ය කරන දේවල් තවමත් අහලා කියලා තේරුම් අරගෙන නැත්නම් ඒවා අහන්ට සැලැස්වීම තේරුම් කරලා දීම. සුතං පරියෝදපෙන්ති ඒවා තව දුරටත් පිරිපහදු කරලා දීම, පැහැදිලි කරලා දීම. මග වරද්දගෙන තියෙනෝනේ සමහර අය නිවන් මගට කියලා ඇවිල්ලා එහෙම දේවල් අහලා කියලා ඉතින් මග වරද්දගෙන තියෙන ඇත්තොත් ඉන්නවා. ඉතින්දි පිරිපහදු කරලා දෙන්න ඕනේ මේ පරියෝදපෙන්ති. පිරිසිදු කරලා දෙන්න ඕනේ. එහෙම කළා අන්තිමට නිවනට මග හරියටම කියලා දෙන්න ඕනේ. සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති කියන වචනේ අපි පරිස්සමෙන් සග්ග කියන වචනේ මෙතෙන්දි දිව්‍ය ලෝකේ කියලා තෝරන්න එපා. ඒක වැරද්දක් බරපතල. මේකේ උපරිමයේ දිව්‍ය ලෝකේ නම් උපරිම දිශාවේ ඉලක්කය දිව්‍ය ලෝකේ නම් එහෙනම් මේක බුදුදහමේ කියවීමක් වෙන්න බෑ. බුද්ධ දේශනාවක් වෙන්න බෑනේ. ඒකවත් මේ ත්‍රිපිටක පරිවර්තනය කරන අයට හිතිලා නැහැනේ, තේරිලා නැහැනේ. අපි ඒ ගැන උපේක්ෂා වෙමු. දැන් අපිට තේරෙනවානේ මේකේ උපරිම දිශාව, ඉහළම තත්වයේ ජීවිතේ ඉහළම තත්වයේ කියලා කියන්නේ ලොකු ධනවතෙක් වෙන එක, ලොකු බලවතෙක් වෙන එක. එහෙම නැත්නම් අර බටහිර මිම්මෙන් ඒක පුද්ගල කාමභෝගියෙක් වෙන එක උපරිම. ඒක පුද්ගල කාමභෝගීත්වයේ උපරිමයට යන එක නෙමෙයි. ඒව හැම එකක්ම ආපහු දුකට පත් වෙන, සංසාරගත වෙන, දුකින් දුකට යන වැඩපිළිවෙලක්නේ. එහෙනම් ඒක උපරිමේ වෙන්න බෑනේ බුදුදහම. බුදුදහමේ උපරිමේ වෙන්නේ නිවන. නිවනට මඟ කියන එක. මේ නිවුණු සැනසුණු ජීවිතයට මඟ කියන. හොඳයි. මම ඔය උපරිමා දිශාව පිළිබඳව කරන සාකච්ඡාව නැත්නම් කරුණු පැහැදිලි කිරීම මම ඔතකින් නතර කරලා වෙනදා වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අපේ ධම් සභාවට එකතු වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අදාළව අපි හැම දිනාටම යම් යම් වැටහීම් අවබෝධයන් තිබෙනවා. ඉතින් එවැනි යමක් තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි ගැටලුකාරී දේවල් තියෙනවා නම් එකතු කරන්න කියලා මේ ධම් සභාවට මම ඊටාම ගෞරවයෙන් මේ සිටින කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරන්න කැමතියි. සරණවස මේ පොඩි ප්‍රශ්නයක් අහන්න අවසර. හොඳයි. මේ අපි කලින් වතාවලත් කතා කරුවා මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ සම්මා ආජීව කියන කොටසට කියලා මේ අපි කතා කරන දේවල් බොහෝ දුරට එකතු වෙන්නේ. ඔව්. වැටෙන්නේ. එතකොට මේ මට කල්පනා වුණා මේ දැන් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරනකොට මේ අපිට අන්තිමට සම්මා සමාධි ඊට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති ඔය වගේ පිළිවෙලටනේ අපි මේ ගමන කෙලවර වෙන්න තියෙන්නේ. ඔව්. එතකොට දැන් ඔය මට මතක් වුණා මේ ඔය මෙත්තානිසංස සූත්‍රයේදී එතන එක ආනිසංසයක් විදියට කියන දුවට චිත්තං සමාධියති කියලා. ඔව්. එතකොට ඒ මෛත්‍රී සාගත සිතේ තත්වය නිසා හිත බොහොම ඉක්මනින් සමාධිමත් වෙනවා කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉතින් එතකොට මේ වටපිටාවත් ඇත්තටම කොහොමද මේ ඔය සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන දේවල් වලට වටපිටාව හදන්නේ කියලා ටිකක් පොඩි විස්තර කරන්න පුළුවන්. ඔව් දැන් මෙතන මෙත්තානිසංස පොඩ්ඩක් අපි මෙත්තා කියන එක ගැන මෙතෙන් චුට්ටක් කතා කරලා ඉඳිමු. මෙත්තා කියනකොට අපේ අදහස් වෙන්නේ මෙත්තා විහරණං කිව්වම මෛත්‍රී විහරණය කිව්වම
මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම තුනේ එකතුව. එතකොට මෙත්තා කාය කර්ම කිව්වම අර කායික විසම චර්යාවලින් බැහැරවීම. මෙත්තා වචී කර්ම කිව්වම අර වාචික විසම චර්යාවලින් බැහැරවීම. මෙත්තා මනෝ කර්ම කිව්වම අර මානසික විසම චින්තනේ බැහැරවීම. එතකොට ඒක හරි පුළුල් අර්ථයක්. මෙත්තා කියන එකේ අදහස. දැනට අපි මෛත්‍රී භාවනාව කිව්වම දැනට නම් මේ මෛත්‍රී භාවනාව කියලා කරන එක ටිකක් බොහොම නිකන් පටු විදිහකට කෙරෙන වැඩක්. නමුත් බුදුදහමේ මෙත්තා විහරණම් කියලා කිව්වම ඔය තුනම මිත්‍රශීලී බවට පත් වෙලා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අර විසම චර්යා බැහැර වෙලා. පව් බැහැර වෙලා තියෙන தත්ත්වය තමයි බුදුදහමේ උපරිම ඔය මෙත්තා කියලා කියන්නේ. එතන කවුරුවත් එක්ක ඇලෙන්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ. මුලා වෙන්න දෙයක් නැහැ. මෙත්තා කාය කර්මයක් කාය කර්මයේදී ගත්තම මිත්‍රශීලී කායික හැසිරීම තුල පෙන්වන්නේ ඒ කය මෙහෙवला කරන කටයුතු වලදී කිසිම විදිහකින් සෙසු අය සමග ගැටුමක් නැහැ. Taman හෝ ලෝකයේ සමග ගැටුමක් නැහැ මේ කායික හැසිරීම. ඒ වගේම ඇලීමකුත් නැහැ. දැන් මෛත්‍රිය මේ ඇලීමක් තියෙනවා නම් එතන මිත්‍රත්වයක් නැහැ. අපි නම් මෛත්‍රිය අර්ථකථනය කරන්නේ ගැටුමක් නැහැ කියලා වගේනේ. ගැටුමක් නැති විතරක් නෙමෙයි ඇලීමක් තියෙනවා නම් එතන මිත්‍රත්වයක් නැහැ. අපි කියන මේ ගැඹුරු මිත්‍රත්වේ නැහැ. ඇලීමක් තියෙනවා. ඒ වගේම යමකට මුලා වෙලා තියෙනවා නම් එතනත් මිත්‍රත්වයක් නැහැ. මෝහය තියෙන තැන මිත්‍රත්වයක් නැහැ. රාගය, දේශය, මෝහය තුනම තියෙන තැන මිත්‍රත්වයක් නැහැ. මිත්‍ර කියන ලක්ෂණය නැහැ. මෛත්‍රිය නැහැ. ඒතර ගැඹුරු මෛත්‍රියේදී අපි අදහස් කරන්නේ මෙත්තා විහරණය තුලදී අදහස් කරන්නේ මේ රාග දෝෂ මෝහ තුනෙන් තොර බව. සරල මට්ටමේදී නම් ඕක අනිත් ඈත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න එක කියලා තමයි අර්ථකථනය කරන්නේ. නමුත් බුදුදහමේ මෙත්තා විහරණය කියලා දෙයක් උගන්වනවා. එතකොට මෙත්තා විහාරි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඉතින් මෙත්තා විහාරි කියන මට්ටම අපි කතා කරන්නේ. හැබැයි ඔය මෙත්තානිසංස කියන මට්ටමේදී නම් කතා කරලා තියෙන්නේ මේ බුදුදහම කතා කරන උපරිම தත්ත්වය නෙවෙයි. අර ප්‍රාථමික මෛත්‍රී தත්ත්වය. ඒකයි එතන අන්තිමට කියන්නේ තුවටං චිත්තං සමාධියති ආදී වශයෙන් ගිහිල්ලා උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කියලා. එතකොට පේනෝනේ ඒකේ අර ඒ මට්ටම නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා අපි මෙතෙන්දි ගන්න ඕන බුදුදහම පෙන්නන මෙත්තා විහරණය. ඒකයි අපි ගන්න. එතෙන්ට එනකොට පුද්ගලයා සමන වෙලා අර විසම කායික චර්යාව, විසම වාචික චර්යාව, විසම මනෝචර්යාවෙන් බැහැර වෙලා තියෙනවා. බාහිර පාප පුද්ගලෙක් වෙලා තියෙනවා. ඒ මට්ටමට එනකොට. ඉතින් එහෙම පුද්ගලයා මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට එයාගේ චිත්තං හිත එහෙම ලොකුවට කලබල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තුවටං චිත්තං සමාධියති. කොහොමටත් හිත සමාධිමත්ව තියෙන්නේ මට්ටමට එනකොට. මොකද කලබල වෙන්න තරම් දෙයක් නැහැනේ. කලබල විය යුතු දේවල් තියෙනවා ලෝකේ වටපිටාවේ තියෙනවා. අපි ගත්තොත් අජ්ජත් පැත්තෙන් ගත්තොත් මේ ශරීරයේ ලෙඩ වෙනවා, දි รา පත් වෙනවා, ජීවිතේ මරණය කියලා ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඒ ටික තියෙනවා මේ පුද්ගලයාටත්. ඒ වුණාට එයාට ඒ සම්බන්ධයෙන් කලබල වෙන්න දෙයක් නැහැ. මේ සමාධිය බිඳ වැටෙන්න නැත්නම් හිත කලබල වෙන්න, හිත වික්ෂිප්ත වෙන්න, උද්දච්ච තත්වයටපත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ඒ ධර්මතාවය අවබෝධ කරගෙන ඉන්නේ. බාහිරින් ගත්තොත් බාහිර විවිධ විෂම පුද්ගලයෝ ඉන්නවා. විවිධ විෂම චර්යාවන් පේන්න තියෙනවා. ඒ වයින්ොත් යම් මේ පුද්ගලයාට ප්‍රතිචාර ලැබෙනවා. යම් දුෂ්කරතා අපහසුතා වලටත් ලක් වෙනවා. නමුත් ඉතින් ඒ වයින් වික්ෂිප්ත වීමක්, අසමාහිත තත්වයටපත් වීමක් වෙන්නේ නැහැ. මොකද ඒ ටිකත් පුද්ගලයා හොඳින් අවබෝධ කරගෙන තියෙනවා.
එතකොට එයාගේ හිත කොහොමදත් තුවටක්. මේ චිත්තං සමාධිය සමාධි තත්වයේ තමයි තියෙන්නේ. ඉතින් අර මේ ප්‍රාථමික මට්ටමේදී තමයි ඉක්මනින් හිත සමාධිමත් වෙනවා කියන කාරණය කියන්නේ. ඒක ඇත්තටම එතෙන්දී මෛත්‍රිය එතෙන්දී පුරුදු කරලා තියෙන්නේ සමත භාවනාවක් හැටියට. සමතකරණය කිරීමේ මෙවලමක් හැටියට මෛත්‍රිය පාවිච්චි කරන මට්ටමේදී තමයි තුවටං චිත්තං සමාධියති මොකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලංකරෝති උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති කියන්නේ ඒක තමයි සමතානිසංස. මෙතන අපි කතා කරන්නේ අර ගැඹුරු විපස්සනාවට ගිහිල්ලා විදර්ශනාව තුළින් ඇතිවෙච්ච විපස්සනා සමාධිය තියෙන පුද්ගලයා. එයා ඉතින් කොහොමදත් සමාධිමත් හිතකින් ඉන්නේ. එතකොට එතන සම්මා සමාධිය. එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඉදිරි මාර්ගාංග දෙක මාත්‍ය මතක් කර. එතකොට සම්මා ඥානයක් තියෙනවනේ. මේ යථා ස්වභාවය පැහැදිලි. ඇත්ත తත්ත්වයේ තේරෙන. එතකොට ඒක හැම දෙයකින්ම ගැලවිලා ඉන්නේ, මිදිලා ඉන්නේ, විමුක්ත වෙලා ඉන්නේ. සම්මා විමුක්ත පුද්ගලයෙකුත් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කතා කරන මට්ටම අර සමතයක් හැටියට මෛත්‍රිය සමත කමඨහනක් හැටියට වඩලා ඇති කරගන්න තත්ත්වේ නෙමෙයි මේ සීල සමාධි ප්‍රඥා පුරල විදර්ශනා වඩලා ඇති කරගන්න පුදුමාකාරයේ මෙත් හිතක්. ඒක මෙත්තා විහරණය ඇත්තටම ඒක. එතකොට සවන්නසෝය මෙත්තා චේතෝ විමුක්ති කියන එක පොත් සඳහන් වෙනවා. ඔව්. ඒක කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ? ඔව්. එතන ඒකෙනුත් කියවෙන්නේ විපස්සනාවෙන් එන එකම තමයි. මෙත්තා චේතෝ විමුක්ති කියන්නේ. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා විමුක්තියේ අංශ දෙකක් පෙන්නලා තියෙනවනේ බුදු පියාණන්. එතකොට චේතෝ පැත්ත තමයි ටිකක් හසුරවන්නම. චේතෝ කියලා කියන්නේ හැඟීම්, ඉමෝෂනල් සෙක්ෂන් එකේ සයිඩ් එක. එතකොට අපි මේ හැඟීම් බර වුණාම හරි අමාරුයි. මේ ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මුලා වෙනවා. නමුත් පුද්ගලයේ ප්‍රඥාව හුඟක් දියුණු කරගත්තම ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයේ තියෙන දුක්ඛිත తත්වයේ දුෂ්කරතාවයේ අපිරිසිදුකම කෙලෙසුණු ගතිය අවබෝධ වෙනවා. ඒකට අපි කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. පුද්ගලයේ සාමාන්‍යයෙන් ඉස්සර වෙලා සිද්ධ වෙන්නේ පඤ්ඤා විමුක්තිය. ඊට පස්සේ අර ඇලෙන එක, ගැටෙන එකේ, මුලා වෙන එකේ ඒ ගතිය, ඒ ඉමෝෂනල් ගතිය, හැඟීම්බර ගතියේ තියෙන ආදීනව දැක්කම ඒ හැඟීම්බර ගතිය අඩු වෙනවා. ඇත්තටම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට පුද්ගලයා හැඟීම්බර නැහැ. දැන් අපි සාමාන්‍ය ලෝකේ නම් හැඟීම්බර පුද්ගලයන්ට අපි හරි කැමතියි. ලෞකිකත්වයේ ඇති. ඒ ඉමෝෂනල් නම් ඉතින් හાર્ට් මේ මොන හાર્ට්ද කියලා කියන්නේ නේ. ඉතින් එහෙමයි තමයි. වෙල් හાર્ට්ද මන් දන්නේ මොකක් හරි කියනකොට ඉංග්‍රීසියෙන්. ඒ හાર્ට් ගතිය නැති වෙනවා. ඇත්ත වශයෙන්ම. හැඟීම්බර ගතිය, ඉමෝෂනල් ගතිය නැති වෙනවා. හැඟීම්බර ගතිය. ඒක තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මේ චේතෝ කියලා කිව්වේ මෙතන මේ හැඟීම්බර ගතිය. හැඟීම්බර කියන්නේ එක්කෝ රාගිකයි, එක්කෝ ද්වේෂ සාගතයි, එක්කෝ මෝහ සාගතයි. ඊතන තමයි හැඟීම්බර ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ ස්වභාවය ක්‍රමයෙන් වියලිලා යනවා, එක්තරා ප්‍රමාණයකට අඩු වෙලා යනවා මේ පඤ්ඤා විමුක්තියත් එක්ක. අඥාවට තමයි හසු වෙන්නේ මේ මොනවාද හැඟීම්බර ස්වභාවයේ තියෙන අර්බුදය, ගැටලුව දකින්න පුළුවන්කම තියෙන ප්‍රඥාවෙන්. ඒක නිකන් හැඟීම්බර භාවයෙන් මේක දකින්න බෑ. ඒකේ තියෙන අවුල දකින්න පුළුවන්කම තියෙන්නේ අර ප්‍රඥාවෙන්. ඉතින් ප්‍රඥා විමුක්තියටපත් වුණාම මේ හොඳට විදර්ශනා වැඩුවම යථා ස්වභාවය තේරුම් ගත්තම අර නිකන් හැඟීම්බර ගතිය අඩු වෙලා යන. ඒක තමයි චේතෝ විමුක්තිය. අර චේතෝ ගතියෙන් විමුක්ත වෙනවා. හැඟීම්බර ගතියෙන් මිදලා යනවා පුද්ගලයා. ඒකයි ස්වභාවය. එතකොට ඔය රහත් කියන தત્වේ ඔය මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන දෙකම තියෙනවා. දෙකම තියෙනවා.
දෙකම ඒකනේ උබතෝ භාග විමුක්ත කියලා හඳුන්වලා තියෙන රහතන් වහන්සේ උබතෝ භාග විමුක්ත. උබතෝ භාග කියන්නේ ඔය කොටස් දෙක. දෙකෙන්ම විමුක්තියටපත් වුණා කියන අර්ථය. දෙකම තියෙනවා. එකකින් යන්න බෑ ඇත්තට. ඔය සමහර විග්‍රහයන් වලදී සමහරව හිතනවා එකකින් නිවන් දකින්න පුළුවන් කියලා නෑ. රහතන් වහන්සේ හඳුන්වලා තියෙන උබතෝ භාග විමුක්ත කියලා. පඤ්ඤා විමුක්තියයි චේතෝ විමුක්තියයි දෙකම වෙනවා. ප්‍රඥා විමුක්තිය පැත්තෙන් තමයි ප්‍රවේශ වෙන්නේ. මේ ගැඹුරු විදර්ශනාව තුළ අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ ඉමෝෂනල් ගතිය, හැඟීම් බර ගතිය, චේතෝ වල තියෙන මේ ගැටලුකාරී ස්වභාවය. හොඳට මේ පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නොමැති නම් අපිට දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. එතකොට අපි උපරිම දිශාව පිළිබඳවයි මේ අද අවධානය යොමු කළේ. ජීවිතයේ උපරිමය කුමක්ද? මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ ජීවිතයක උපරිමය කියන தત્ත්වය පෙන්눔 කරලා තියෙනවා නම් එහෙම පෙන්눔 කරලා තියෙන්නේ තථාගත ධර්මයේ විතරයි කියලා අපිට කියන්න පුළුවන් දැන්. ඒක එහෙම කියන එක කෙනෙක් කියන්න පුළුවන් ඒක සමහරට අසාධාරණයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ජීවිතයේ උපරිමයක් අපිට තියෙන්න ඕන. උපරිමයට අපේ ආයුතුයි. නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතයෙන් වැඩක් නැහැ. නමුත් උපරිමය කියන එක අපි වරද්දගෙන තියෙන උපරිමා දිශා. උපරිම தත්වය මොකද්ද? ඒ තමයි මේ කල්යාණ මිත්‍ර සමාජය. සත්පුරුෂ සමාජයක්. එහෙම නැත්නම් විෂමචර්යා බැහැර කරගත්ත, පව් බැහැර කරගත්ත සමාජයක්. එවැනි සමාජයකට ඇතුල් වීම තමයි ජීවිතයේ උපරිමය කියලා කියන්නේ. එහෙම නැතුව ධන දාන්‍ය වස්තුව, ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල්, දැනුම, අවබෝධය, හසුරු කුසලතාවල ඒවා හඹාගෙන ගිහිල්ලා ඒවා එකිනෙකා අතර ඒවා සංසන්දනය කරමින් ඒවා එකිනෙකා පරයා යන මේක නෙමෙයි. ඉතින් ඒකයි මේ චත් දිශාවේ 6 වෙනි දිශාව හැටියට අපි අවබෝධ කරගත යුත්තේ නිවනමයි, නිබ්බානමයි, නිවීමමයි, සැනසීමමයි. ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි අද දවසේ සැලකිල්ලට ගත්තේ, අවබෝධයට ගත්තේ, අවධානයට ගත්තේ මේ උපරිමා දිශාව. ඉතින් මේ පිළිබඳව මට නොඑක් අය යම් ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඒ කියන්නේ සමහර දේවල් මා සමග දුරකථනයෙන් සහ වෙනත් අන්තර්ජාලයෙන් සාකච්ඡා කර අවස්ථාවල. ඉතින් මේ දිශා පිළිබඳව අපි කරගෙන ආපු මේ සාකච්ඡාව බොහෝ දෙනෙකුට හුඟක් මේ පැති වලින් ජීවිතේ දකින්න නොදුටු ධර්ම කාරණා අවබෝධ කරගන්න හුඟක් උපකාරී වෙලා තිබුණා. විශේෂයෙන් මා එක්ක කතා කර සමහර කල්යාණ මිත්‍රයෝ තමන් මම අර කියපු කමඨහන ගැන හුඟක් අවධානය යොමු කරලා තිබ්බා. මම හිතන්නේ මම කලින් සාකච්ඡාවේදී කොහෙද ඒ කමඨහන ගැන කිව්වේ. ඒ තමයි තමන් ඉන්න දිශාව මොකද්ද කියලා නිතරම දිශාව අමතක කරන්න එපා. වර්තමාන මොහොතේ තමන් ඉන්න දිශාව මොකද්ද කියලා. මම මේ ඉන්නේ මව්පිය දූ දරු සබැඳියාවකද මේ වෙලාවේ ගත කරන්නේ. එහෙම නැත්නම් කුරු ශිෂ්‍ය සබැඳියාවකද මේ මොහොතේ ඉන්නේ. එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂ භාර්යාව ගනුදෙනුවකද මේ මොහොතේ ඉන්නේ. එහෙම නැත්නම් මිත්‍ර සම්බන්ධයකද මේ මොහොතේ ගත කරන්නේ. එහෙම නැත්නම් වෘත්තීය මට්ටමේ සේව්‍ය සේවක කටයුත්තකද මේ නිරත වෙලා ඉන්නේ. ආදී වශයෙන් අන්තිමට සමන බ්‍රාහ්මණ තත්වයේද මේ ඉන්නේ කියලා ඒ තමන් වර්තමාන මොහොතේ ඉන්න තත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම. ඒක තමයි මම කියපු කමඨහන එදා. ඉතින් ඒක හරි වැදගත්. ඒ හැම එකකින්ම අර මුල් පහෙන්ම අපි අන්තිමට මේ උපරිමයට යන්න ඕන. නිතරම බලන්න ඕන මව්පිය දූ දරු සබැඳියාව ඇතුලේ තමයි ඒකේ උපරිමයට යනවා කියලා කියන්නේ. එතනත් අපි සමන බ්‍රාහ්මණ තත්වයටපත් වීම. මව්පිය දූ දරු සම්බන්ධතාවයේ ඇතුලේ පව් බැහැර වෙලා තියෙන්න ඕන. විෂමචර්යා
බැහැර වෙලා සමචර්යාවලට ඇවිල්ලා තියෙනවා. එතකොට එතන අපි උපරිමයට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය ඇතුලේ නම් ඒ විදිහට විසමචර්යා බැහැර වෙලා පව් බැහැර වෙලා තියෙනවා. එතනත් සමන බ්‍රාහ්මණ තත්වයට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධතාවයේ ඒ තුලත් ඊට අදාළ විසමචර්යා බැහැර වෙලා පව් බැහැර වෙලා තියෙනවා. ඊළඟට මිත්‍ර ධර්මයේ ඇතුලේ මිත්‍ර ආශ්‍රය තුලත් විසමචර්යා බැහැර වෙලා සමචර්යා ඇති වෙලා තියෙනවා. පව් බැහැර වෙලා තියෙනවා. ඒ වගේම සේව්‍ය සේවක තත්වයන් අපේ වෘත්තීය තත්වයන් ඒකෙන් අදහස් කරන්නේ සැපයුම් කරුව හෝ ලාභීන් වෙන්න පුළුවන්. ඔය දෙපැත්තෙම අපි ගත කරනවා වෙන්න පුළුවන්. එතනත් අපි උපරිමයට ඇවිල්ලා කියලා කියන්නේ ඉහළම ජොබ් එක අල්ලගෙන කියන එක නෙමෙයි. ලොකුම වෘත්තියට ඇවිල්ලා කියන එක නෙමෙයි. ලොකුම වැඩිම පඩිය තියෙන රස්සාව කරනවා කියන එක නෙමෙයි. තමන් යෙදිලා ඉන්න වෘත්තිය ඇතුලේ සේව්‍ය හෝ සේවක. ඒක ඇතුලේ සමන බ්‍රාහ්මණ තත්වයට තමන්පත් වෙලා තියෙනවද? ඒක ඇතුලේ ඊට අදාළ සමන බ්‍රාහ්මණයන් ආශ්‍රය නිස්සය කරනවද? විසමචර්යා බැහැර වෙලාද? පව් බැහැර වෙලාද? ආදී తත්වය. ඒක බලන්නේ අපි නිතරම. අර කමඨහන් තුලින් අපි බලන්නේ ඒ කාරණේ. එතකොට මේක පේනවා මේ උපරිම දිශාව අන්තිමට බලපුවාම අර කලින් කියපු දිශා පහේම ඇතුළත් වෙන දෙයක්. ඒකයි. ඉතින් ඒ විදිහට සලකා බලන්න. ඉතින් සමහර අය මා එක්ක යම් රසවත් දේවලුත් කිව්වා. ස්වාමීන් වහන්සේ අපි බලපුවාම ඉන්න දිශාවේ නෙමෙයි ඉන්නේ කියලා හොඳට විමසලා බලපුවාම පේනවා කියලා. ඒක කෙනෙක් මට කිව්වා අපි දැන් ස්වාමි පුරුෂ භාර්යා පුත්ත බරියා දිශා පච්චානේ පච්චිම දිශාව හැටියට සලකගන්නේ ඒක. ඒ වුණාට අපි දෙන්න බලපුවාම ඉන්නේ හෙට්ටිම දිශාවේ කියලා කිව්වා. අපි දෙන්න දැනට මේ සේව්‍ය සේවක ගනුදෙනු කරුව දෙන්නෙක් විදියටයි ජීවත් වෙන්නේ. ස්වාමි පුරුෂේ භාර්යාවක් හැටියට ජීවත් වෙන්න ඕන දෙන්න ඒ දිශාවේ නෙමෙයි ඉන්නේ වෙන දිශාවක. ගනුදෙනු කාර්යෝ දෙන්නෙක් කියලා අපි නිතරම හෙට්ටු කරනවා එකිනෙකාව. ඒ දිශාවේ නේව තියෙන්නේ. හෙට්ටු කිරීම අරෝමේ ඔය යට දිශාව කියලා අපි හැඳින්වුවේ. දසකම්ම කරා හෙට්ටා කියලා. අනිත් පැත්තෙන් ඉතින් සමහර ස්වාමි පුරුෂ භාර්යාව වුණාට ඒගොල්ලෝ උපරිම දිශාවේ ඉන්නත් පුළුවන්. ස්වාමි පුරුෂ භාර්යාව හැටියට සමාජයේ හිටියට ඒගොල්ලෝ සමන බ්‍රාහ්මණවරු වෙන්නත් පුළුවන්. මම ඒකත් මතක් කරලා දුන්නා. ඒක එහෙමත් වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට නම් දිශා මාරු වෙලා තියෙන්නේ හොඳයි. හොඳ පැත්තට ගිහිල්ලා. අනිත් පැත්තට දිශා මාරු වෙලා තියෙනවා නම් ඉතින් ඒක හොඳ නැහැ. ඉතින් ওই විදිහට අපි මේ සාකච්ඡා මාලාවට ගත්ත මේ වටිනා බුද්ධ දේශනාව සූත්‍රය මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට මෙහි තියෙන වටිනාකම් ප්‍රයෝජනේ තේරෙන්නේ නැති. දිශා කියන්නේ මොනවද? දිශාවල පටිච්චන්න ස්වභාවය, කේම ස්වභාවය, අපපටිබය ස්වභාවය මොකක්ද කියලා අපිට වැටහුණා. ඉතින් බුද්ධ දේශනාවක් අපි දන්නු නිතරම නිබ්බාන පටිසංයුත්තයි. නිවන කෙලවර කරලා තමයි බුදුරජාණන් වහන්සේ නිවන ඉලක්ක කරලා තමයි ඕනම දේශනාවක් කරන්නේ. එතනින් මෙහාට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනාවක් නවත්තන්නේ නැහැ. හැම එකකම වගේ හිමයි තියෙන්නේ. ඉතින් මේ චද්දිසා පිළිබඳව කරපු දේශනාව මේ සිංගාලක තරුණයාට නැත්නම් සිංගාලක ගෘහපතියට කරපු දේශනාවෙත් උපරිම දිශාවට ආපුවම අපිට පේනවා කොහොමද ඒ උපරිම දිශාව කියන්නේ මොකද්ද? නිවනට යොමු වෙච්ච තැන. කල්යාණ මිත්‍රාශ්‍රේ සත්පුරුෂ සේවනේ සතං සමාගමෝ. ඒක තමයි මේ අදහස් කරන්නේ. සමන බ්‍රාහ්මණ එවැනි පුද්ගලයන් ආශ්‍රය නිස්සරයෙන් පටන්ගෙන එවැනි පුද්ගලයන් බවට තමනුත්පත් වෙලා විසමචර්යා බැහැර කරගත්ත, පව් බැහැර කරගත්ත කෙනෙක් වෙලා ඊළඟට තමනුත් පෙරලා තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා. අනිකා වෙනුවෙන්, ලෝකයේ වෙනුවෙන් අර මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම ආදී වශයෙන් ඊළඟට පාපා නිවාරෙන්ති කල්යාණී නිවේසෙන්ති ආදී වශයෙන් ඒ ලෝකයේ වෙනුවෙන් කරන යහපත සිද්ධ කරනවා. ඉතින් ඔහොමයි උපරිම දිශාව. ඉතින් අපේ ජීවිතයේ උපරිමයට එනවා කියලා කියන්නේ උපරිම දිශාවට පැමිණීම.
ඒ සඳහා අපි උත්සාහ කරමු. ඒක තමයි මේ ධර්ම සාකච්ඡාවේ ධර්ම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. එහෙමනම් අද දහම් හමුව අපි මෙසේ නිමා කරනවා. අපි ඉදිරි දවස් දෙකේම මුණ ගැහෙන්නේ නැහැ. ඉදිරි දවස් දෙක සෙනසුරාදා සහ ඉරිදා දවස්වල අපිට භාවනා වැඩමුළු ආදී යෙදී තිබෙන නිසා අපිට සහභාගී වෙන්න මට හැකියාවක් තිබෙනවා. අපි නැවතත් මේ අපි කොවිඩ් නිසා නතර කරලා තිබිච්ච ඇතැම් කටයුතු අපි නැවත ආරම්භ කරා. විශේෂයෙන් භාවනා වැඩමුළු අපි සතියන්තවල යොදාගෙන තිබ්බා. ඒව නැවත අපි කරගෙන යනවා. ඒ නිසා අපි සතියන්ත දවස් අපිට දහම් හමුව පවත්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව අපි හෙටයි අනිද්දායි දෙකේ මුණ ගැහෙන්නේ. නැවතත් සඳුදා දිනේ කැලෙන්ඩරේ අනුව සඳුදා දිනේ 22 වෙනිදා එදාට අපි මුණ ගැහිලා තවදුරටත් මේ යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං කියන මේ මාතෘකාව ඔස්සේ ඇතිතතු දැකීම තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තවත් බුද්ධ දේශනා ඇසුරු කරගෙන. එහෙමනම් මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ අදහස් සුදහස් දැක්වීම අපේ කල්යාණ මිත්‍රයොත් බොහොම හොඳට අපේ ධම් සභාවට එකතු වෙලා මේ ධම් සභාව සාරවත් කරගන්න අදහස් සුදහස් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ සියලු දේ තුලින් අපි ඇති කරගන්නා වූ ධර්ම අවබෝධය අපි හැම දිනාටමත් මේවා යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ අයටත් මේ ජීවිතයේදීම මේ ජීවිතේ උපරිමා දිශා කියන தത്വයටපත් වෙන්න පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.